නැයි හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ අගෝස්තු මාසයේ 11 වෙනි බදාදා දවසේ ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 1ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණ ධර්ම ග්‍රන්ථ රත්නයෙන් කොටසක් සාකච්ඡා කරන්න. මුලින්ම අපි තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි ෂෙයා කරන්නත් බලමු. අපි කන්ද යමකේ මහාවාර තුනක් තියෙනවානේ. මොනවද මේ මහාවාර තුන? මොනවද කන්ද යමකේ තියෙන මහාවාර තුන? ප්‍රඥප්ති ප්‍රෝධ වාරය, නිරෝධ වාරය, උත්පාද නිරෝධ වාරය. ඊට කලින් මහාවාර. ප්‍රඥප්ති වාරය, ප්‍රවෘත්ති වාරය, පරිඥා වාරය. හරියටම හරි. ප්‍රඥප්ති වාරය, ප්‍රවෘත්ති වාරය, පරිඥා වාරය නේද? ඒකෙදී දැන් අපි මේ කතා කරන්නේ මොන වාරයේද? මහාවාරවල ප්‍රවෘත්ති වාරය. ප්‍රවෘත්තියේදී අපි බලන්නේ මොනවද? ප්‍රවෘත්ති බලන්නේ උපදීන නිරෝධය. උපාද නිරෝධ උපාද නිරෝධ කියන කොටස් දෙක තමයි බලන්නේ. හැබැයි ඒක තුන් විදිහකට බලනවා නේද? කොහොමද උපාද බලනවා වෙනම. ඒ කියන්නේ එක ස්කන්ධයක් උපදිනකොට අනිත් ස්කන්ධයක්ගේ ඉපදීම බලනවා. අනිත් එක තමයි එක ස්කන්ධයක් නිරෝධ වෙනකොට. ඔව්. නිරෝධ වෙනකොට අනිත් ස්කන්ධයත් නිරෝධ වෙනවද බලනවා. ඊට පස්සේ බලනවා එක ස්කන්ධයක් උපදිනකොට අනිත් ස්කන්ධය නිරෝධ වෙනවද. එතන පච්චුප්පන්න. ඊට පස්සේ අතීත බලනවා. ඊට පස්සේ අර කාල 6ටම දාලා බලනවා අපි නේ. 6 කාල 6ක් අපිට ලැබෙනවානේ. ඔව්. පච්චුප්පන්න අතීත අනාගත ඊට පස්සේ පච්චුප්පන්න අතීත පච්චුප්පන්න අනාගත අතීත අනාගත කියලා නේ. දැන් මේ අපිට මේ කන්ද යමකේ උපාද නිරෝධ වාරයට ඇවිල්ලා තින්නේ. එතකොට අපි වාර දෙකක් පහු කරලා මෙතනට ඇවිල්ලා තින්නේ. උපාදයට පහු කරා, නිරෝධ වාරයට පහු කරලා උපාද නිරෝධ වාරයට ආවේ. ඒකෙත් තියෙනවා කාල 6ක්. ඒ තමයි පච්චුප්පන්න අතීත අනාගත පච්චුප්පන්න අතීත පච්චුප්පන්න අනාගත අතීත අනාගත කියලා. එතකොට දැන් අපි ඒකේ අනාගත වාරය තමයි කතා කරන්නේ. පච්චුප්පන්න වාරය ඉවරයි, අතීත වාරයත් ඉවරයි, අනාගත වාරය තමයි කතා කරන්නේ. එතකොට අනාගත වාරයේදී අපි අවසාන වශයෙන් අනුලෝම යමක ටික කරායදා නේද? මේ අද අපිට කරන්න තින්න එතකොට අනාගත වාරයේ පච්චනීක යම ටික. අන්න හරි. ඒකෙදිත් අපි පච්චනීක ගන්නකොට මුලින්ම ගන්නේ පුද්ගල යමකේ නේ. ඒකෙත් අනුලෝම පුච්ඡාව තමයි අපිට මේ විදිහට ලැබෙන්නේ. යස්ස රූපක්ඛන්தோ නූපජ්ජිස්සති. අයි මේ අනාගත වාරය. දැන් ඒතර රූපස්කන්ධයත් අනාගතයි, වේදනාස්කන්ධයත් අනාගතයි. හැබැයි මෙතන මේ පච්ච නීක තියෙන හින්දා උපජ්ජති වෙනකොට අපිට නූපජ්ජිස්සති කියලා උපජ්ජිස්සති වෙනකොට නූපජ්ජිස්සති එනවා. මේක අනාගතයි නේද? ඉස්ස සද්දයෙන් එන්නේ අනාගතේව. නූපජ්ජිස්සති කියලා කියන්නේ අනාගතේ නූපදින්නේ නම් කියන එක නේද? ඒ වගේම මෙතනත් ඊළඟ ඒ කියන්නේ මූලී කියන අවස්ථාව. මූලී කියන අවස්ථාවෙත් අනාගත කාලෙන් තමයි මේ පදේ තියලා තියෙන්නේ. න නිරුච්චිස්සති. පච්චනීක නිසා න ආවා. අනාගතය නිසා ඉස්ස කියන ශබ්දයෙන් ඉවරනේ නිරුච්චිස්සති. හරි.
හොඳයි. මේකට මුලින්ම අපි හේමන්ත මහත්මියට යමු යනවා. කියන්න බලන්න මේකේ සිංහල තේරුම පුළුවන්ද? උදව් කරන්න. යස්ස රූපස්කන්ධෝ නූපජ්ජිස්සති යම් කෙනෙකුට රූපස්කන්ධය නොඋපදින්දීද අනාගතේ නේද? තස්ස වේදනාස්කන්ධෝ න නිරුජ්ජිස්සති इति. ඔහුට වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද? නොවන්නේද? යමකට රූපස්කන්ධය නූපදින්නේද අනාගතේ නේ? ඕහට වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද කියලා අහනවා. එතකොට ඔබතුමී කියන්න කාටද රූපස්කන්ධයක් අනාගතයේදී නූපදින්න පුළුවන්? අරූපයේ උපදින අයට රූපස්කන්ධය අනාගතයේදී උපදින්නේ නැහැ. ඒ වගේම හැබැයි පොඩ්ඩක් ඉන්න. එතනම ඉපදුනොත් නේද? ඔව්. දැන් මෙතන තත්ත කියලා කියන්නේ යස්ස විතරයි. එයාගේ මුළු අනාගතයම උපදින අයට පස්චිම භාවිකව උපදින අයට අනාගතයේ රූපස්කන්ධය උපදින්නේ පිරිනිවන අයට පස්චිම භාවිකව උපදිනවා. හරි. ඒකෙන් හරි. අන්න හරි. එතකොට පස්චිම භවිකව යම් කෙනෙක් ඉපදිනවා නම් ඒ අවසාන භවයේ නේද? එතකොට ඒ උපදින කෙනා පංචවෝකාරී ඉපදුනත් චතුවෝකාරී ඉපදුනත් නැත්නම් අරූපේ ඉපදුනත් එයාට අනාගතයේදී රූපස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ නේද? ඔව්. හරි. ඊළඟට තව කාටද මතු රූපස්කන්ධයක් නූපදින? අපි දැන් කිව්වේ පස්චිම භවික උපදින කෙනා ගැන. තව කාටද මතු රූපස්කන්ධයක් ඇති වෙන්නේ නැත්තේ මුළු සංසාරයේම? පිරිනිවන අයට. හරියටම හරි. පිරිනිවන අයට මතු රූපස්කන්ධයක් හටගන්නේ නැහැ නේද? උපදින්නේ නැහැ. වෙනත් අය ඉන්නවද? නැහැ. අනිත් හැමෝටම රූපස්කන්ධ අනාගතයේදී ඇති වෙන්න පුළුවන් නේද? ඇති වෙන්න පුළුවන්. ඔව් හරි. එහෙමනම් අපිට දැන් ඔන්න කොටස් දෙකක් හම්බුණා. එක්කෙනෙක් තමයි පස්චිම භවික උපදින කෙනා නේද? එයාට අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙනවද නිරුද්ධ වෙනවද? නිරුද්ධ වෙනවා. ඔව් ඒ කොයි වෙලාවද නිරුද්ධ වෙන්නේ? පිරිනිවන් පාන මොහොතේ පිරිනිවන් පාන අනාගත අවස්ථාවේ නේද? හරි. එහෙමනම් එයා සංසයට ගැලපෙනවද නොගැලපෙනවද? මේ සංසයෙන් කියන්නේ න නිරුද්ධිස්සති කියලා. නිරුද්ධ වෙනවා නම් අනාගතයේදී නිරුද්ධ වෙනවනේ. එතකොට එයා ගැලපෙන්නේ නැහැ සංසයට. ගැලපෙන්නේ නැහැ. එහෙමනම් අපි එයා කලින් කියන්න ඕනේ. අපි කොහොමද කියන්නේ? පස්චිම භවිකානං තස්ස උපජ්ජන්තාන පස්චිම භවිකානං උපජ්ජන්තානං තස්ස වේදනා රූපක්ඛන්தோ නූපජ්ජිස්සති තත් වේදනාක්ඛන්தோ න නිරුච්චිස්සති නොච හැබැයි තව එක්කෙනෙක් ඉන්නවා. තව අනාගතයේ රූපස්කන්ධ නූපදින කෙනෙක් ඉන්නවා. අරූපයේ උපදින පිරිනිවන අයට අරූපයේ ඉපිද පිරිනිවන අයට අරූපේ ඉපිද පිරිනිවන කට්ටියට නේද? හරි. ඒ කට්ටියටත් රූපස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ. හැබැයි වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා නේද? නිරුද්ධ වෙනවා. ඒ කට්ටියට නිරුද්ධ වෙනවනේ. ඇයි? අනාගතයේදී අරූපේ ඉපදිලා පිරිනිවන කට්ටිය ගත්තොත් ඒගොල්ලන්ට අනාගතේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. රූපස්කන්ධයක් උපදින්නෙත් නැහැ නේද? ඔව්. හරි. අන්න ඒ කොටස් තුන තමයි අපිට තියෙන මෙතන එන්නේ. යස්ස රූපක්ඛන්தோ නූපජ්ජිස්සති කියනකොට අපි බලන්න මේ පස්චිම භවිකානං uppajjantānaං පස්චිම භවික උපදින අයට ආයේ අමුතුවෙන් අලුතෙන් ස්කන්ධ හටගන්නේ නැති හින්දා රූපස්කන්ධයත් උපදින්නේ නැහැ. ඒකින්ද ඔන්න සම්නිට්ඨානෙට යා ගැලපුණා. ඒ වගේම පස්චිම භවිකයේ උපදින එක්කනාට
හේමන්ත මහත්මිය කිව්වා වගේ එයාට පිරිනිවන් පානකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා. ඒකින්ද තමයි මේ නෝච තේසං වේදනාස්කන්ධෝ න නිරුද්ධිසති කියන්නේ. ඔවුනට වේදනාස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවන්නේ නොවේ. නොවන්නේ නොවේ කියන්නේ වෙනවා කියන එක නේ. හරි. ඊළඟට බලන්න මේ යේච අරූපං uppajjitva parinibbāyissanti. දැන් මෙතනදී යමක වාචනා මාර්ගයේ 90 වෙනි පිටුවේ ස්කන්ධ යමක අභිදේයවල 90 වෙනි පිටුවේ කියලා තියෙනවා මෙහෙම. මෙතනදී කියලා තියෙනවා කාම සුගති භූමි 7 සහ කියන්න බෑ කාම සුගති භූමි 7 මොනවද? කාටද කියන්න බෑ. කියන්න බෑ එහෙම තමයි. දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයිද? හරි. ඔව් දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි. ඊළඟට කියනවා සුභකින්න තෙක් රූප භූමි 9ද. ඒක කියන්න පුළුවන්ද? රූප භූමි 9 කියන්න පුළුවන්ද සුභකින්නක මේක? බ්‍රහ්ම පාරිසජ්ජේ ඉඳලා. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම ඊළඟට අපමානාභ පරිත්තාභ ආබස්සර අපමාන සුභ පරිත්ත සුභ සුභකින්නක. මම හිතන්නේ මේ බ්‍රහ්ම පාරිසජ්ජයයි බ්‍රහ්ම පුරෝහිතයයි මහා බ්‍රහ්මයයි පරිත්තාභයයි අපමාන එකයි ඒක මතක නෑ ආපස්සරයි ඊට පස්සේ තමයි තියෙන්නේ අර තව තුනක් තියෙන්නේ පරිත්ත සුභ අපමාන සුභ සුභකින්න ඒ ටික නේද? ඔව් එතකොට මැද තුන කියන්නකො ශ්‍රීමති මහත්මිය ආයි අපමානාභ පරිත්තාභ ආබස්සර. ඒ කියන්නේ ඕඩර් එක මාරු වෙන්න ඕනේ. පළවෙනි තුන ප්‍රථම භූමිය පරිත්තාභ දෙවන අධ්‍යාන ද්විතිය අධ්‍යාන තෘතිය අධ්‍යාන චතුර්ථ අධ්‍යාන කියලා ওই විදිහට බෙදලා තියෙන්නේ නේද? ඔව් ඔව් දැන් අපි භූමි වශයෙන් ගත්තාම අපමාන සුභ පරිත්ත සුභ පරිත්ත සුභ ඒක පරිත්තෙන් පස්සේ තමයි අපමාන එන්නේ. ඔව් එහෙම තමයි තුන්වෙනි එක තමයි අපමාන සුභ පරිත්ත සුභ අපමාන සුභ සුභකින්නක. අන්න පරිත්ත සුභ අපමාන සුභ අපමාන සුභ සුභකින්නක. හරි එතකොට මැද තුන කියන්නේ මැද තුන පරිත්තාභ අපමානාභ ආබස්සර. අන්න හරි. එතකොට ඒක තමයි කිව්වේ මම. හරි. කියන්න බ්‍රහ්ම පාරිසජ්ජය බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මය. මහා බ්‍රහ්ම. ඔව් ඊට පස්සේ පරිත්තාභ අපමානාභ ආබස්සර. ආබස්සර ඊළඟ පරිත්ත සුභ අපමාන සුභ සුභකින්න. අන්න හරි. ඔන්න ඔය 9 ගත්තාම දැන් එතකොට දිව්‍ය ලෝක 6යි මනුස්ස භූමියයි කියන්නේ කාම සුගති 7. හරි ඊට පස්සේ ඔය දැන් කිව්ව බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම ලෝක 9 ගත්තාම ඒකේ යම් කෙනෙක් ඉපදෙනවා. ඒ ඔය කිව්ව 9. හරි ඒ කිව්ව 9 නේ 9යි 7යි 16යි නේද? එතකොට ඒ භූමියේ යම් කෙනෙක් ඉපදෙනවා. ඉපදිලා එතනින් එයා සෝවාන් බවට පත් වෙනවා. හරි සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මේක හොඳට අහගන්න. ඔය භූමි අපි කිව්වා කාම සුගති 7යි ඊට පස්සේ රූපාවචර භූමි 9යි. ඒකේ ඉපදිලා. එතකොට එයා ඉපදින රූපයකුත් එක්කනේ. ඒ ඔක්කොම රූපාවචර රූපාවචර නෙවෙයි පංචවෝකාරයිනේ. එතකොට රූපයකුත් එක්ක තමයි ඉපදින්නේ නේ. ඒ උපදිනකොට එයාට රූපයක් ලැබෙනවා. නමුත් ඒ ඉපදිච්ච කෙනා ඊට පස්සේ සෝවාන් ඵලයටපත් වෙලා අරූප ධ්‍යාන වඩලා අරූපේ ඊළඟ භවයේ උපදිනවා. එතකොට අරූපේ ඊළඟ භවයේ උපදිනකොට එයාට රූපස්කන්ධයක් උපදිනවද? නෑ. නෑ. අන්න ඒ අරූපේ ඉපදිලා එතනින් යම්කිසි භූමියකදී සම්පූර්ණයෙන්ම ධර්මාවබෝධය කළා රහත් වෙලා පිරිනිවන් පානවා. දැන් අපි දැන් කතා කරන්නේ අර භූමිවල ඉපදිලා ඉන්න කෙනා. හරි අර භූමි කාම භූමි 7යි සුභකින්න දක්වා තියෙන ඒ රූප භූමි වලයි ඉපදිලා ඉන්න කෙනෙක් ගැනයි කතා කරන්නේ. එයා සෝවාන් ඵලයටපත් වෙලා ඒ වගේම ඉහළ අරූප ධ්‍යාන වඩලා අරූප භූමියක තමයි ඊළඟ ප්‍රතිසන්දියක් ගන්න. ඒ අරගෙන ඒ යම් අරූප භූමියකදී එයා සම්පූර්ණයෙන්ම කෙලෙසුන් නැසලා අරහත් භාවයටපත් වෙලා පිරිනිවන් පානවා. හරි? අන්න එයා ගත්තාම. එතකොට එයා කිව්වේ කවුද? දැන් කොහෙද එයා ඉන්නේ? එයා ඉන්නේ අර 16න් එහෙක.
අන්න හරි. ඒ 16න් එක තමයි දැනට ඉන්නේ. හරි. ඒ ආර්යයන් වහන්සේ ගැන තමයි මේ කතා කරන්නේ. එයා කිව්වට සමා වෙන්න ඕනේ. ඒ ආර්යයන් වහන්සේ ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ ආර්යයන් වහන්සේ අරූපේ ඉපිද පිරිනිවන් පානවා. අන්න ඒ ආර්යයන් වහන්සේටත් මතු රූපස්කන්ධ උපදිනවද නැද්ද? දැන් මෙතනින් ගිහිල්ලා ඉපදෙන්නේ අරූපේ. නැහැ. එතකොට රූපයක් උපදින්නේ නැහැ සන්නිට්ඨානයට ගැලපෙනවා නේද? ඔව්. යස්ස රූපක්ඛන්‍தோ නූපජ්ජස්සිත කියන එකට ගැලපෙනවා නේද? එතකොට අන්න වේහප්පල අයිති වෙන්නේ නැද්ද රත්නායක මහත්තයා? එතන වේහප් හොඳ ප්‍රශ්නයක් මෙතන වේහප්පලේ දාලා නැහැ. වේහප්පලේ අයිති වෙන්නේ නැහැ. මොකද වේහප්පලේ මේක දැන් තියෙන විදිහට වේහප්පලෙන් අරූපයට නොයන ගතියක් තමයි තියෙන්නේ. නිත්‍යකේ වේහප්පලයි අසඤ්ඤ සත්‍යය දාලා තියෙන්නේ චතුර්ථ ධාන වල යන අය හැටියට නෙමෙයි අපි කතා කරේ දැන් පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයයි නේ 9 ගත්තේ. එතකොට වේහප්පලයි අසඤ්ඤ සත්‍යය වෙන්නේ චතුර්ථ ධානයට. හැබැයි එතන ඉපදින්න ඕනේ. ඒක නිසා වෙන්නේ නැති අරගෙන නැත්තේ කියලා මට හිතෙනවා. ඒක හරි. ඒ අය යන්නේ මේ පංචම ධානික අනාගාමී වෙලා සුද්ධාවාස වලට යන්නේ. ඒක තියෙනවා පොතේ. ඔව්. ඒක කොහෙද තියෙන්නේ මේ ඒක මහත්තයා අභිධර්ම මාර්ගයේ පොතේ තිබුණා. ඒ අය මේ ඒ අය යන්නේ නැහැ කියලා. අනිත් ඒක තමයි මේ පංචම ධානය එහෙම නැත්නම් චතුර්ථ ධාන තලයක් නෙවෙයි හප්පලේ. ඔව්. එතකොට මෙතන මේ ප්‍රථම, ဒုတိ ය, තතිය කියන භූමි වලින් තමයි අර විදිහට සෝවාන් ඵලයටපත් වෙලා අරූප භූමිය වල ප්‍රතිසන්දියක් ගන්න. ඔව්. හරි? රත්නායක මත ඒක කොතනද තියෙන්නේ කියන්න පුළුවන්ද? ඔව්. ඒ මේ මං කිව්ව ටිකද? ඔව්. ඒක තියෙන්නේ ස්කන්ධ යමක අභිදෙය පිටුව 90. මේ යමක වචන කියන්නේ ඒ භූමි 9 ගැන තිබිච්ච එකනේ. හරි. භූමි 9 ගැන තියෙන්නේ අනාගත පුද්ගල වාරේ. හරි. අනාගත පුද්ගල වාරේ තියෙන්නේ. අපි ඇත්තට මෙච්චර මේ විස්තර වලට ගියේ නෑ කලින්. නමුත් දැන් මෙතනම් පැහැදිලිව මේක කියලා තියෙනවා. හරි. ඒක ඔතන අපිට ප්‍රශ්නේ උනේ මහත්තයයිද? මේ ප්‍රශ්නයක් වුණා අපිට කතා කරනකොට ඇයි රූපක්ඛන්ධය වෙනම කියලා උපජ්ජිත්වා කියලා අපි ඊයේ කරේ වෙන එකක් අර මේ එතෙන්දිත් අපි හිතුවා ඒක අදහ ගන්නවත් කියලා ජයන්ත මහත්තයා අපි කරා ඒක. ඔව් මට පණිවිඩයක්ත් හම්බුණා ඒ පිළිබඳව. ඒක හරි. ඒක තමයි මේ කියපු එක හොඳයි මේ විදියට අපිට. උපජ්ජිත්වා පර ඒ කියන්නේ ඉපදිලා ඇයි ඒක ගැන දැන් එතන ඉන්න දැන් පස්චිම භවිකානං උපජ්ජන්තානං කියන එකටත් අරූපේ දැන් ඉන්න කට්ටියත් ඇතුල් වෙනවා. ඔව් නේද? දැන් ඉන්න කට්ටියත් ඇතුල් වෙනවා. ඔව් අර අරූපං උපජ්ජිතා කියන්නේ ඒක ආයිත් ඉස්සරහදී අනාගතයේ ගිහලා ඉපදෙන්න ඒක විශේෂ අවස්ථාවක් නේද? අන්න හරි. ඔව් ඒකත් එහෙමයි මම හිතන්නේ දැන් තවදුරටත් ඕක බැලුවොත් එහෙම අරූපේ ඉපදින භවයමත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ අරූපේම වෙනත් භූමියකට ගිහිල්ලා පිරිනිවන් පාන්නත් පුළුවන්කම තියෙනවා. ඔක පස්චිම භවිකානං කියන එකට වෙනස් තැනක් කියලා පෙන්වන්න නේද තියෙන්නේ? එහෙමයි. ඒ විදිහටම තමයි තියෙන්නේ. ඔව්. එතකොට ඒක පැහැදිලි නේද අපි යේච අරූපං උපජ්ජිත්වා පරිනිබ්බායිසන්ති කියනකොට ඔන්න ඔය අපි ඒ කිව්ව කාමසුගති භූමි 7යි රූප භූමි 9යි ගත්තාම ඒ ටිකේ දැනට ඉන්න ඒ සෝවාන් ආර්ය වහන්සේලා අවම වශයෙන් සෝවාන් වෙන්න ඕනේනේ. සෝවාන් විතරක්ම නෙවෙයි. අවම වශයෙන් සෝවාන් වෙන්න ඕනේ. ඊට පස්සේ ගිහිලා අරූපේ ඉපදෙනවා. එතන සෝවාන් වෙනවා කියලා අවම වශයෙන්. මොකද අරූපේදී මාර්ගඵල ලබන්න නම් අවම වශයෙන් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක් හරි වෙන්න එපා නේද? ඒක පැහැදිලි නේද හැමෝටම? ඒක හැම වෙලේම හැම අනාගත මේ වාරයකටම ওই විදියට එන්න වෙනවා රූපය නූපදිනවා කියනකොට නේද අනාගතේ. ඒක තමයි. ඒකයි ගන්න එක තමයි ගොඩක් අන්ත මහත්තයා එතෙන්ට අපිට ඔක්කොම සබ්බේසම් පස්චිම භවිකානං කියලා කියන්න බැරි වෙන්නේ ඔය ආයිත් සැරක අරූපය කියලා ආයිත් වෙන් කරලා පෙන්වන්නේ ඒක අපි කිව්වොත් හැම පස්චිම භවිකයක්ම අනාගතයේදී රූපස්කන්ධේ නූපදී කියලා කියන්නේ නැතුව කියලත් ආයිත් සැරයක් අරූපය උපජ්ජිතා කියලා
කියලා එහෙම වෙන් කරන හේතුවද දැන් කිව්වේ? ඔව් ඒක තමයි කිව්වේ. ඒක දැන් පස්චිම භවිකානං උපජ්ජන්තානං කියවම අපිට කොහේ පස්චිම භවිකුණත් කමක් නැහැ. අරූපේ වෙන්නත් පුළුවන්, පංචවෝකාරයේ වෙන්නත් පුළුවන්. පස්චිම භවිකනං ඉදිරියේදී කිසිම ඊළඟ ජීවිතයේදී කිසිම ජීවිතයක් නැහැ නේ අතනම කතා කරන්නේ. ආය ස්කන්ධ 15වීමක් සිද්ධ වෙන්නේ නැහනේ. ඒක නිසා ඒ පස්චිම භවිකයා මේ සම්නිට්ඨානෙට ගැලපෙනවා. රූපස්කන්ධයේ අනාගතයේ නූපදිනවා කියනට ගැලපෙනවා. ඊට පස්සේ පස්චිම භවික නොවන තව කොටසක් ඉන්නවා අනාගතයේ රූපස්කන්ධ නූපදින. ඒ තමයි මේ කොටස. ඒගොල්ලන් දැනට රූපස්කන්ධයක් තියෙනවා. මොකද මේ ඉපදෙන්නේ සුගති භූමි 7 ඉපදිලා ඉන්නවා. එහෙම නැත්නම් අර කිව්ව රූපාවචර භූමි 9 ඉන්නවා. ඒ අය එතනින් පස්සේ අරූපේ ඉපදිලා පිරිනිවන් පානවා. එතකොට අනාගතය කියලා කියන්නේ ඒගොල්ලන් දැන් ඉන්න භවෙ නෙවෙයිනේ. ඊළඟ භවෙන්නේ. එතකොට ගත්තාම අරූපේ රූපස්කන්ධේ උපදිනවා නම් උපදින ඊළඟ භවවලනේ ආපහු නේද? එහෙම උපදින්න අවස්ථාවක් එන්නේ නැහැ රූපස්කන්ධයක්. ඒක නිසා තමයි ඒගොල්ලත් සම්නිට්ඨානයට ගැලපිලා ওই විදිහට අරන් තියෙන්නේ. හොඳයි. හරි නේද? හොඳයි. ඒගොල්ලන්ට අනාගතයේදී වේදනාස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන්නේ හේමන්ත මහත්මිය කිව්වා වගේ පිරිනිවෙන අවස්ථාවලදී නිරුද්ධ වෙනවා. ඒ වගේම දැන් අරූපේ ඉපිද පිරිනිවෙන කට්ටියට ඒ භවවලට යනවා නම් අරූපේම ඒ චුත වෙන ගානක් පාසා ඒ ස්කන්ධ නිරුද්ධ වෙනවා. ඒ වගේම මේ අර අරූපං උපජ්ජිත්වා කියනකොට ඒ දැන් අපි කිව්වනේ දැන් මේ සුගති භූමි 7 ඉන්න අයයි ඊට පස්සේ අර රූප අවචර භූමි 9 ඉන්න අයයි ඒගොල්ලන් චුත වෙනකොටත් අනාගතයේදී වේදනා ස්කන්ධය නිරුද්ධ වෙනවා. දැන් එහෙම ඉන්න අයට. හරි? හොඳයි. ඊළඟට අපි ගත්තොත් එහෙම පිරිනිවෙන අය ගත්තොත් ඒ අයට මතු රූපස්කන්ධ උපදින්නේ නැහැ. වේදනා ස්කන්ධ උපදින්නේ නැති හින්දා අනාගතයේ නිරුද්ධ වෙන්නේ නැහැ. නේද? ඒක පැහැදිලිද? මම හිතනවා පැහැදිලි කියලා. අපි යනවා ඊළඟට මේකේ පටිලෝමයට. හොඳයි. අපිට කියන්නකෝ කවුද? චන්තිකා මහත්මිය කියන්නකෝ. යස්සවාපන වේදනාඛන්‍தோ න නිරුද්ධිස්සති. තස්ස රූපඛන්‍தோ නූපජ්ජිස්සති. යමෙකුට නැවත වේදනාස්කන්ධය නිරුද්ධ නොවන්නේද අනාගතේ ඕහට රූපස්කන්ධය නූපදින්නේද? එතකොට යමෙකුට රූපස්කන්ධ වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙනවා කියන්නේ අනාගතයේ පිරිනිවන් පාමින් ඉන්න අයට මතු රූපස්කන්ධයක් උපදින්නේ නැහනේ. ඔව් ඒක නිසා නිරුද්ධ වෙන්නෙත් නැහැ නේද? ඔව් ඔව්. ඒතර මේක සංසේ සම්නිට්ඨානය වෙන කවුරු හරි ඉන්නවද? වෙන කවුරුත් එන්න විදිහක් නෑ නේද උතෙන්ට? එතකොට අපිට ගන්න බැරිද පස්චිම භවිකව උපදින අය? පස්චිම භවිකව උපදින අය ගත්තොත් වේදනාස්කන්ධය අසෝවට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා නමුත් අනාගතයේ. එතකොට නමුත් යාර රූපස්කන්ධය නෑ අපි මම මේ සම්නිට්ඨානය ගැන විතරයි කතා කරන්නේ. සම්නිට්ඨානයට වෙන අය අයිති වෙන්නේ නැද්ද කියලා අහන්නේ. මම අහන්නේ පස්චිම භවිකව උපදින කෙනා සම්නිට්ඨානයට අයිති වෙනවද නැද්ද? අයිති වෙනවා. අයිති වෙන්න පුළුවන් නේ. උපදින එක්කනාගේ අනාගතය කිව්වොත් චුත වෙන අවස්ථාව ගැන මොකද හිතන්නේ? අනාගතයේද නැද්ද? ඔව් උපදින එක්කෙනාට මේ නිරුද්ධ වෙනවනේ. ඔව් පස්චිම භවිකව උපදින එක්කනාට කොයි වෙලාවද ශ්‍රීමති මහත්මිය ඒක නිරුද්ධ වෙන්නේ යාගේ? අනාගතයේදී නිරුද්ධ වෙනවා. ඒතර න නිරුද්ධිසති කියන එකට ගැලපෙන්නේ නැහනේ. ගැලපෙන්නේ නැහැ නේද? ඒක පස්චිම භවිකව උපදින එක්කනා ගන්න බෑ. එහෙනම් මෙතන ගන්න වෙන එකම එක්කනා තමයි අපි සංසාරේමනේ බලන්නේ. එහෙමනම් මේ පරිනිබ්බන්තානං කියන එක තමයි ගන්න වෙන්නේ. මෙතන පිරිනිවෙන පුද්ගලයා නේ. එයාට තමයි අනාගතයේදී වේදනාස්කන්ධ හටගන්නේ නැත්තේ. හටගන්නේ නැති හින්දාම නිරුද්ධ වෙන්නේත් නැහැ. නේද? හරි. එයාට රූපස්කන්ධය නූපදීද කියලා අහන්න. අනාගතයේදී උපදින්න බෑනේ. එහෙනම් උත්තරේ ආමන්තා.
අර සංසිද්ධානයේ සංසිද්ධ ගැලපෙන නිසා ආමන්තා. ආමන්තා කියන. හොඳයි. අපි යනවා ඊළඟට. වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. දැන් මේකෙත් පොඩි දෙයක් මතක තියාගන්න. දැන් වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. එහෙමනම් අපිට දැන් වේදනාස්කන්ධයත් අනාගතයි සංඥාස්කන්ධයත් අනාගතයි. හැබැයි මේකේ අපි පටිලෝමයේ කතා කරනකොටත් අපි කියන්නේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී කියලාමයි කියන්නේ. ඒක නිසායි ඒක පටිලෝමයේ වෙන්නේ. හරි? එහෙම නැති වුණොත් මේක වුණොත් ඒ අදහස වෙනස් වෙනවා. අපි පටිලෝමය කියලා කියන්නෙම මූල මූලී කියන දෙකේ ඒ ආකාරයෙන්ම තියලා කාලය ඒ කියන්නේ මුලට ගන්න පදේ සන්නිට්ඨානය සංසයයි දෙකේ වෙනස විතරයි කරන්නේ. අපව කිව්වොත් වේදනාඛන්ද මූල සංඥාඛන්ද මූලී කියලා ගත්තොත් මේ මුළු යමකයම මේ පුච්චාවයි ඊළඟ පුච්චාවයි දෙකම වේදනාඛන්ද මූල සංඥාඛන්ද මූලී. හරි? එතකොට යස්ස වේදනාඛන්தோ නූපජ්ජිස්සති තස්ස සංඥාඛන්தோ න නිරුච්චිස්සති. චිරස්්‍රී මහත්මිය ඉන්නවද? ඔව් ජයන්ත මහත්මයා. හොඳයි ඔබතුමීට යොමු වෙනවා. මේකේ සිංහල තේරුම කියන්නකෝ. යමෙකුට වේදනාස්කන්ධය නූපදිනවා නම් ඕහට අනාගතය ඕහට සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද? අන්න හරි. එතකොට යමකට අනාගතයේ වේදනාස්කන්ධය නූපදිනවා නම් ඕහට සංඥාස්කන්ධය අනාගතයේ නිරුද්ධ නොවේද කියලා අහනවා. දැන් අපිට මෙතන කියනවා මේක තමයි ස්ථිරව දීලා තියෙන්නේ. යමකට වේදනාස්කන්ධය අනාගතයේ නූපදීද? හරි? අනාගතයේ මේ යමකට වේදනාස්කන්ධයක් උපදින්නේ නැහැයි කියලා තියෙනවා. හරි? එයාට වේදනා සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද කියලා අහනවා. එතකොට කාටද අනාගතයේදී වේදනාස්කන්ධ නූපදින්නේ? වේදනාස්කන්ධය නූපදිනවා පරිනිබ්බාන. හරි. පිරිනිවෙන අයට පරිනිබ්බන්තානම් කියලා ගන්න පුළුවන්. පිරිනිවෙන අයට අනාගතයේදී වේදනාස්කන්ධයක් උපදින්නේ නැහැ නේද? ඊළඟට තව කාටද අනාගතයේ වේදනාස්කන්ධයක් උපදින්නේ නැත්තේ? ඉතින් මට හිතෙනවා අර ඉස්සෙල්ලා කිව්වා වගේ පස්චිම භවිකයොත් ඇති කියලා උතන. ඔව් පස්චිම භවිකව උපදින කෙනාට නේද? උපදින කෙනාට. පස්චිම භවිකව උපදින කෙනාට අනාගතයේදී වේදනාස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. අනාගතය කියලා කියන්නේ මෙතකොට දැන් ආපහු වේදනාස්කන්ධයක් උපදින්නේ තවත් භවයකනේ. එක භවයකට එකපාරයි වේදනාස්කන්ධය උපදින්නේ නේද? ස්කන්ධ ටික උපදිනකොට ඒ භවයේ උපදිනවා ඊළඟට නැවත උපදින්නේ තවත් භවයක නේද? දැන් එතකොට පස්චිම භවිකයටත් තව ඊළඟ භවයක් නැහැ. පිරිනිවෙන එක්කනටත් ඊළඟ භවයක් නැහැ. එහෙනම් ඒ දෙන්නටම ගැලපෙනවා මේ යස්ස වේදනාඛන්தோ නූපජ්ජිස්සති කියන එක නේද? දැන් ඔය දෙන්නගෙන් තව කවුරු හරි ඉන්නවද? නෑ වේදනාස්කන්ධය නූපජ්ජිනවා. වේදනාස්කන්ධය නූපජ්ජිස්සති කියලා මේ අසඤ්ඤ සත්‍යයන්ටත් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට මේ මුළු සංසාරයම ගත්තාම එතන විතරක් නෙවෙයි ඒගොල්ලන් ඉන්නේ නේද? ඔව්. අනිත්යෙන් වලට යනකොට උපදිනවා නේද? ඒතකොට ඒගොල්ලන්ව ගන්න බෑ මෙතන. හරි? එහෙමනම් අපිට දෙන්නයි ලැබෙන්නේ පස්චිම භවික උපදින එකනයි පිරිනිවන් පාන ආර්යයන් වහන්සේ නේද? පස්චිම භවික උපදින පුද්ගලයයි පිරිනිවන් පාන ආර්යයන් වහන්සේ තමයි ගන්න වෙන්නේ. ඒක අර ඉස්සෙල්ලා කියපු හින්දා මට පහසුණා මිසක් හරියට ටිකක් වෙලා යනවා පස්චිම භවිකයන් ගැන හිතා ගන්න ටිකක් මේ අර හිතපු එක ලොකු දෙයක්. ඔව් අරක නම් කියන්න පුළුවන් මේ පරිනිබ්බාණං කියන එක. ඔව්. ඔව් පස්චිම භවිකයේ උපදිනකොටත් ඒ භවයෙන් පස්සේ තව භවයක් නැති නිසා නැවතත් ස්කන්ධ හට ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. උපදීමක් සිද්ධ වෙන්නේ නැහැ ස්කන්ධවල. හරි. හිතන්න පස්චිම භවිකයාගේ සංඥා ස්කන්ධය අනාගතයේදී නිරුද්ධ වෙනවද නිරුද්ධ නොවෙනවද? පස්චිම භවිකව උපදින එකනද? අනාගතයේදී නිරුද්ධ වෙන්න ඉපදෙන්නේ නැහැ නේද පස්චිම? නෑ නෑ නෑ. හොඳට අහගන්න කලබල වෙන්න එපා. ඔව්. පස්චිම භවිකව උපදින එකනාගේ. පස්චිම භවිකව උපදින එකනා පිරිනිවනකොට මොකද වෙන්නේ සංඥා ස්කන්ධයට? නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙමනම් පස්චිම භවික උපදින එක්කනාට අනාගතයේදී සංඥා ස්කන්ධය නිරුද්ධ වෙනවද නැද්ද?
නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා. එහෙමනම් සංසයට ගැලපෙනවද නැද්ද? සංසය කියන්නේ න නිරුද්ධිස්සති කියන්නේ. ඔව් ඔව්. සංසයට ගැලපෙනවද නැද්ද? න නිරුද්ධිස්සතිද නිරුද්ධිස්සතිද? නිරුද්ධිස්සති ඔව්. ගැලපෙනවා. එහෙමනම් නිරුද්ධිස්සති නම් සංසයට ගැලපෙන්නේ නැහැ නේද? ඔව්. හරි. එහෙමනම් හරි. ඔන්න දැන් අපිට එක්කෙනෙක් හම්බුණා සම්නිට්ඨානෙට ගැලපෙන සංසයට නොගැලපෙන. දැන් අනිත් එක්කනා බලන්න. පරිනිබ්බන්තානම් කිව්වොත් ඒ පිරිනිවෙන කෙනාට අපි දන්නවා වේදනාස්කන්ධය ඉපදෙන්නේ නැති හින්දායි අපි යව ගත්තේ අනාගතේ. එයාට අනාගතේ සංඥාස්කන්ධයක් නිරුද්ධ වෙනවද? නිරුද්ධ නොවනවද? නෑ විරුද්ධ වෙනවා. අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා නෑ මේ දැන් කතා කරන්නේ පිරිනිවෙන පුද්ගලයා ගැන. පිරිනිවෙන පුද්ගලයාට අනාගතයේදී සංඥාස්කන්ධ ඇති වෙනවද? නෑ අපිට ඇති වෙන්න විදියක් නෑනේ පිරිනිවෙන එක. අන්න හරි. එහෙමනම් ඇති වෙන්නේ නැත්තම් නිරුද්ධ වෙනවද? නෑ හරි ඒ විදියට ගන්නකොට. එතකොට නිරුද්ධ වෙන්නේ නැහැ නේද? න නිරුද්ධිස්සති නේද? එහෙනම් සංසයට ගැලපෙනවා. හරි? හොඳයි. එහෙමනම් අපිට උත්තරය ලැබෙනවා ඒ විදිහට. කොහොමද ලැබෙන්නේ? කියන්න බලන්න ඔබතුමිය. පස්චිම භවිකානං uppajjantānaං තේසං වේදනාස්කන්ධෝ නූපජ්ජිස්සති නොච තේසං සංඥාස්කන්ධෝ න නිරුද්ධිස්සති. හරි. හරි කියන්න බලන්න ඒකේ තේරුම. පස්චිම භවිකේ උපදින්නන් උපදින්නා වූ ඔවුන්ට වේදනාස්කන්ධය නූපදී අනාගතේ නූපදී සංඥාස්කන්ධය නිරුද්ධ නොවේ. නිරුද්ධ නොවන්නේ නොවේ. නොච කියවම නොවන්නේ. මෙතන නෝ කියලා තියෙනවානේ මේ න නිරුද්ධිස්සති කියන්නේ නිරුද්ධ නොවේ. අනාගතේ මෙතන නෝ තියෙනකොට අනාගතේ නිරුද්ධ නොවන්නේ නොවේ. නොවන්නේ. අපි දැන් මේවා පුරුදු වෙන්න ඕන. අපි ගොඩාක් කරලා තියෙන හින්දා පුරුදු වෙමු අපි. ඊළඟට අන්තිම එක. කොහොමද? පරිනිබ්බන්තානම් කියන බෑ. පරිනිබ්බන්තානං තේසං වේදනාඛන්‍தோ ච නූපජ්ජිස්සති සංඥාස්කන්‍தோ ච න නිරුද්ධිස්සති. හරි. පිරිනිවෙන අයට අනාගතයේ වේදනාස්කන්ධ උපදින්නෙත් නැහැ. ඒ වගේම සංඥාස්කන්ධ නිරුද්ධ වෙන්නෙත් නැහැ. සංඥාස්කන්ධ නිරුද්ධ නොවන්නේ නැවත සංඥාස්කන්ධවල ඉපදීමක් නැති හින්දා. පිරිනිවෙන අයට අනාගතයේදී සංඥාස්කන්ධ හට ගැනීමක් නැති නිසා. මේක හැමෝටම පැහැදිලිද? දැන් මට පැහැදිලි වුණා ජයන්ත මහත්තයා. හොඳයි අපි යමු පටිලෝමයට. මේක අපිට කියනවාද ලක්ෂ්මී මහත්මිය? හොඳයි. පටිලෝමය. යසවාපන සංඥා කන්දෝ න නිරුද්ධිස්සති තස්ස වේදනා කන්දෝ නූපජ්ජිස්සති ගිති. ඒ කියන්නේ යලි යම් කෙනෙකුට සංඥා ස්කන්ධය අනාගතේ නිරුද්ධ නොවේද ඕහට වේදනා ස්කන්ධය නූපදීද කියලා අනාගතේ. එතකොට යම් කෙනෙකුට සංඥා ස්කන්ධය නිරුද්ධ නොවන කෙනෙක් කවුද අනාගතේ සංඥා ස්කන්ධය නිරුද්ධ නොවන කෙනෙකුට ඉන්නේ? නිරුද්ධ නොවන කෙනෙකුට ඉන්නේ මේ උපදින අය. මොකක්? නිරුද්ධ නොවන අනාගතයේදී නිරුද්ධ නොවන්නේ? නිරුද්ධ නොවන කට්ටියට ඉන්නේ මේ පිරිනිවන් පාන අයයි පස්චිම භවිකයයි. පස්චිම භවික කියනකොටම අපි හැමතැනදීම ගන්නේ පස්චිම භවිකානම් uppajjantānaං. පස්චිම භවික උපදින අය කියන්න තමයි මේ වචනේ අපි පාවිච්චි කරන්නේ. ඒ උපදින අයට අනාගතේ නිරුද්ධ නොවෙනවද? මොකද ආයි කියන්නේ ජයන්ත මහත්තයා? පස්චිම භවික කියලා වචනේ පාවිච්චි කරන්නේ ඔව් උපදින දැන් පස්චිම භවිකානම් කිව්වොත් පස්චිම භවිකානම් uppajjantānaං. ඊට නිරුද්ධ වෙනවා අනාගතේ. හරි. අනාගතේ නිරුද්ධ වෙනවා. එහෙනම් යව ගන්න බෑ නේද? එතනින් ගන්න බෑ. මෙතන ඉන්නේ පිරිනිවන් පාන කෙනා ඒ කියන්නේ. පිරිනිවන් පාන ආර්යයන් වහන්සේ විතරමයි මෙතන ඉන්නේ නේද? ඔව්. හරි වැරදුනා ඉස්සෙල්ලා. තස්ස වේදනාස්කන්ධෝ නූපජ්ජිස්සති. ඕහට වේදනාස්කන්ධය අනාගතයේ නූපදීද කියලා. අනිවාර්යයෙන්ම නූපදිනවා. එතකොට උත්තරේ? එතකොට උත්තරේ වෙන්න ඕනේ ආමන්තා. කොහොම හොඳයි. හැබැයි ඊළඟ ප්‍රශ්නයත් ඔබතුමීටම දෙනවා. හරි.
යත්ත රූපස්කන්ධෝ මේ කියන්නේ රූපස්කන්ධව යත්ත රූපස්කන්ධ නූපජ්ජිස්සති තත්ත වේදනාස්කන්ධෝ න නිරුජ්ජිස්සති. ඔව්. යම් තැනක රූපස්කන්ධය නූපදීද එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද? නූපදීද නේද? නූපදින්නේද? අනාගත. නූපදින්නේද? එතන අනාගතයේ වේදනාස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ නොවෙන්නේ. ඔව්. දැන් මෙතන තත්ත යත්ත තත්ත තියෙන. ඒකට භූමිය තමයි ගන්න ඕන. ඔව්. දැන් සම්නිට්ඨානයට අයිති වෙන්න භූමිය තියනවාද මොකක්ද එතනට අවිදෙයාර? රූපස්කන්ධය නූපදින තැන තමයි අරූප භූමිය. හරි. අනාගතේ. හරි. එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද? න නිරුද්ධස්සති. ඒ කියන්නේ නිරුද්ධ වෙනවා කියලා කියන්න ඕනේ එතන. එහෙමනම් එතකොට කියන්නේ නිරුද්ධස්සති. නිරුජ්ජිස්සති. කොහොමද? කියන්නේ කවුරු හරි කතා කරන්න ගියාද? නෑ. හරි. එතකොට යම් තැනක රූපස්කන්ධය අනාගතයේ නූපදීද එතන වේදනාස්කන්ධය නිරුද්ධ නොවේද කියලා අහන්නේ. දැන් අපිට මේ රූපස්කන්ධය නූපදින තැන හම්බුණා ඒ තමයි අරූපේ නේද? අරූපේ ගත්තාම වේදනාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ වෙනවා. න නිරුජ්ජිස්සති කියන්න බෑ. එහෙමනම් නිරුජ්ජිස්සති කියලා උත්තරේ ලැබෙනවා. හොඳයි. අපි දැන් යනවා නීත මහත්මියට. මේකේ පටිලෝමය කියන්න පුළුවන්ද ඔබතුමීට? මේක බලාගෙන. යත්තවාපන වේදනාකන්ධෝ න නිරුච්චිසති තත්ත රූපකන්ධෝ නූපජ්ජිසති. ඕම හොඳයි. කියන්නකො තේරුමත් කියන්න. යම් තැනක යලි වේදනාස්කන්ධය මතු නිරුද්ධ නොවේ නම් ඕහට රූපස්කන්ධය මතු උපදින්නේ නැද්ද? නූපදී. ආපහු කියන බලන සනිට්ඨාන යත්ත කියලා තියෙන හැබැයි මෙතන. යම් තැනක යම් තැනක යලි වේදනාස්කන්ධය මතු නිරුද්ධ නොවේ නම් එතන රූපස්කන්ධය මතු නූපදීද? අන්න මතු නූපදීද? දැන් කොහෙද මේ වේදනාස්කන්ධය මතු නිරුද්ධ නොවන තැන? අසඤ්ඤ සත්‍ය තලයේ. අසඤ්ඤ සත්‍ය තලයේ. හරි. අසඤ්ඤ සත්‍ය තලයේ තමයි වේදනාස්කන්ධයක් මතු නිරුද්ධ නොවන්නේ. මොකද එතන වේදනාස්කන්ධ හට ගන්න තැනක් නෙවෙයි නේද? උපදින තැනක් නෙවෙයි. ඒක නිසා එතන නිරුද්ධ වීමකුත් නැහැ. එතකොට දැන් එතන ගැන කතා කරන්නේ. එතන රූපස්කන්ධෝ නූපජ්ජිස්සති. රූපස්කන්ධය නූපදිනවද කියලා අහන්නේ අනාගතේ. උපදී. හරි. එතකොට උත්තරේ මොකද්ද? උපජ්ජිත. නෑ, උපජ්ජිත කිව්වොත් අතීත වෙනවා. උපජ්ජිස්සති. උපජ්ජිස්සති. ඉස්ස සද්ද දෙන්න ඕනේ. අනාගත වෙනකොට ඉස්ස සද්ද දෙන්න ඕනේ. උපජ්ජිස්සති. හරි බොහොම හොඳයි. බොහොම හොඳයි. අපිට ඔබතුමීට පුළුවන් ද ඊළඟ එකටත් යන්න. අපි කරේ මේ රූප වේදනා රූප ඊට පස්සේ වේදනා සංඥා. නෑ ඒක මේ පොතේ දීලත් නෑ මම ගත්තෙත් නෑ ඒක. වේදනා සංඥා දීලා නෑ නේද? ඔව් එහෙම නේද කරන්න තියෙන්නේ. මේක කියන්න. මේකත් එතකොට ජයන්ත මහත්මයා සුද්ධාවාසවල අනාගතේ උපදින්නෙත් නැහැ නේද? වේදනාස්කන්ධයයි රූපස්කන්ධය නිරුද්ධ වෙන්නෙත් නැහැ නේද? ඔව්. හරි එතනත් ගන්න පුළුවන්. අන්න හරි බොහොම හොඳයි. වත්තවාපන වේදනාස්කන්ධෝ න නිරුද්ධිස්සති කියනකොට ඇත්තටම සුද්ධාවාසයත් ගන්න ඕනේ. සුද්ධාවාසයත් ගන්න ඕනේ. මොකද අනාගතයේ නිරුද්ධ නොවන තැනක් ඒක නේද? ඔව්. ඔව්.
ඔව්. එතනත් ගන්න ඕන. ඔව්. අපි කලින් ගත්තොත් මොකද වෙන්නේ? කලින් එකට ඉන්න කෙනා එතනින් පිරිනවන් පානකොටනේ අනාගතේ පිරිනවන් පානකොටනේ එතනම ආ නෑ පොඩ්ඩක් ඉන්න කෙනා ගන්න බෑ. පොඩ්ඩක් ඉන්න. මෙතනදී වේදනා කන්ද මෙහෙමයි. අපි දැන් මේ පුද්ගලයා ගැන නෙවෙයිනේ කතා කරන්නේ. දැනගන්නනේ. භූමිය ගැන කතා කරන්නේ. ඒ භූමියේ ඒ භූමිය ගන්න බෑ වේදනා ස්කන්ධ නිරුද්ධ නොවන තැනක් කියලා. ඒ භූමිය ගන්න බෑ එතන නිරුද්ධ වෙනවනේ. ඒ භූමිය නිරුද්ධ වෙනවා. පුද්ගලයා ගන්නකොට තමයි අපිට ඔය මේ අනාගතයේදී නිරුද්ධ නොවන අතීතයේ නිරුද්ධ නොවුන එහෙම ගන්න වෙන්නේ මේ පුද්ගලයා ගන්නකොට. මේ ස්ථානය ගන්නකොට එහෙම පුද්ගලයෙක්ව ගන්න බෑ. ඒ භූමිය ගත්තාම මේ භූමියේ ස්කන්ධ ඇති වෙන නැති වෙන තැනක්නේ. එතන පංචවෝකාර භූමියක්නේ. එතකොට අනාගතයේදීත් ඒ ස්කන්ධ පහම ඇති වෙන තැනක්, ස්කන්ධ පහම නැති වෙන තැනක්. අතීතයේදීත් ඒවා ඒ තැන්වල ස්කන්ධ ඇති වුණා නැති වුණා. නේද? එතකොට එහෙම ගන්න බෑ. sorry මටත් ඒක පොඩ්ඩක් එහා මෙහා වුණා එකපාරම අහනකොට. හරි. අපි දැන් කොයිකටද යන්නේ? ඊළඟ එකට නේද? යස්ස යත්ත රූපක්ඛන්தோ නූපජ්ජිස්සති. කියන්න බෑ. යම් කෙනෙකුට යම් තැනක රූපස්කන්ධය මතු උපදී නම් ඕහට එතන වේදනාස්කන්ධය මතු නිරුද්ධ නොවේද? නිරුද්ධ නොවේද. එතකොට කාට කොතැනද රූපස්කන්ධය මතු නූපදින්නේ? මතු නූපදින්නේ රූපස්කන්ධය තැනක්නේ අරූපයේ අයට හරි අරූපයේ අයට කිව්වොත් පොඩකින් අපිට දැන් අරූපයේ දිනවනේ අරූපං uppajjantānaං තියෙනවා අරූපා චවන්තානං තියෙනවා නේද? එතකොට ඒ දෙක උපදිනයි. එතකොට අරූපේ චුත වෙන අයට එතන රූපස්කන්ධය උපදිනවද නැද්ද? නෑ. එහෙමනම් දෙකටම පොදුයි නේද? අරූපේ උපදින කෙනාටත් අනාගතයේදී රූපස්කන්ධය එතන ඉපදෙන්නේ නැහැ. අරූපෙන් චුත වෙන කෙනාටත් එතන රූපස්කන්ධය මතු ඉපදෙන්නේ නැහැ නේද? එතන. එහෙමනම් අපිට ගන්න වෙන්නේ මොනවා කියලාද? අරූපාණං කියලා. හරි. අරූපාණං කියවම හරි. එතකොට තව කවුද ඉන්නේ? යස්ස යත්ත රූපක්ඛන්தோ නූපජ්ජිස්සති. පිරිනිවන් පාන අයටත් අනාගතයේදී රූපස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. නෑ. හරි. බොහොම හොඳයි. පිරිනිවන් පාන අයටත් අනාගතයේදී රූපස්කන්ධයක් ඇති වෙන්නේ නැහැ. එතකොට පස්චිම භාවිකයන් මොකද වෙන්නේ? ඒගොල්ලන් පස්චිම භාවිකයන්ට ඒ භාවයේදී ඇති වෙනවා. ඒගොල්ලන්ට මතු අනාගතයේදී නම් පස්චිම භාවිකයන්ට පස්චිම භාවිකාන උපජ්ජන්තාන. ඔව්. එයාට රූපස්කන්ධයක් අනාගතයේදී උපදිනවද? නෑ. එයාත් අයිති වෙනවා මෙතනට නේද? ඔව්. එයාට එතන වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවද අනාගතේ? පස්චිම භාවික උපදින කෙනාට? නැහැ. පස්චිම භාවික උපදින කෙනාට එතන වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙනවද? ඔව් පිරිනිවන් පානකොට එතන නේද? ඔව්. හොඳයි. එතන පිරිනිවන් පානකොට අපිට එතකොට හම්බුණා දැනට පුද්ගලයෝ 3 දෙනෙක් හම්බුණා නේද? ඔව්. අරූපයේ උපදින චිත්ත වෙන අයයි පස්චිම භාවිකයන් පිරිනිවන් පාන අයයි. අපි බලමු සුද්ධාවාසයත් මෙතනට එනවාද කියලා පොඩ්ඩක් බලන්න. නෑ. හරි. එතකොට බලන්න මෙතන තියෙනවා කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොකද පස්චිම භවිකව පංචවෝකාරයේ උපදින එක්කෙනාට අනාගතයේදී රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. ඇත්තට මේ පස්චිම භවිකානම් කිව්වොත් අරූපේ ඉන්න කෙනත් අයිති වෙනවා. හැබැයි මෙතන මේ ඒක වෙනම දක්වලා තියෙනවා අර අරූපාණං කියන එකෙන්. අරූපේ කොහොමත් උපදින චුතවන පිරිනිවන් පාන
කට්ටි සේරම ගත්තත් මේ අරූපාණං කියන එක නැත්නම් අපිට මෙහෙම කරන්න පුළුවන්. මේ පස්චිම භවිකානම් පංචවෝකාරං uppajjantānaං. පස්චිම භවිකව පංචවෝකාරයේ උපදින්නා වූ වුණටත්. හරි? ඒගොල්ලන්ටත් අනාගතයේදී රූපස්කන්ධ උපදින්නේ නැහැ. ඒ වගේම මේ හැබැයි ඒ උපදින කට්ටියනේ ගත්තේ පංචවෝකාරයේ උපදින කට්ටිය පිරිනිවෙනකොට පස්චිම භවිකව ඉපදිලා ඒ පුද්ගලයෝ පිරිනිවන් පානකොට වේදනාස්කන්ධය නිරුද්ධ වෙනවා නේද? ඒකින්ද තමයි මේ සංසයට නොගැලපෙන හින්දා නොචතේ සන්තත්ත වේදනාස්කන්ධෝ න නිරුද්ධිස්සති කියලා කිව්වේ. හරි? ඒ වගේම අරූපාණං අපි කතා කරන්නේ අරූපාණං කියලා ගත්තොත් මේ අරූපේ උපදින චුතවන හැමෝටම එතන අරූපය ගැන කතා කරන්නේ. එහෙනම් අරූපය ගැන කතා කරනවා නම් අනාගතයේදී රූපස්කන්ධ උපදින්නේ නැහැ නුප්පජ්ජිස්සති. ඒ වගේ මේ අරූපේ උපදින ඒ වගේම චුතවන අයට එතන වේදනාස්කන්ධ අනාගතයේදී නිරුද්ධ නොවෙනවා වෙනවා නේද? ඒකින්ද නොච තේසං තත්ත්ව වේදනාස්කන්ධෝ න නිරුද්ධිස්සති කියලා කියනවා. ඒක පැහැදිලිද මේ කිව්ව ටික? හැමෝටම. ගමන් මහත්තයා අපිට උතන හිතන්න බැරිද පංචවෝකාර චවන්තානම් කියලා. පංචවෝකාරං චවන්තානම් හරි පංචවෝකාරේ චුත වෙන්නන් කියන්නේ ඔය කියන්නේ නේද? ඔව්. ඒගොල්ලන්ට එතන රූපස්කන්ධ ආපහු උපදින්නේ නැද්ද? අනාගතේ කවදා හරි අනාගතේ ආයේ මට මුලට ආවේ ඒ වෙලාවට හරි හරි. ඔව් අනාගතේදී. ඒකට අනාගතයේදී රූපස්කන්ධ උපදින්න පුළුවන් නේද? හරි. ඊළඟට පරිනිබ්බන්තානං ගත්තොත් අපි දන්නවා රූපස්කන්ධ උපදින්නේ නැහැ. කිසිම ස්කන්ධයක් අනාගතේ උපදින්නේ නැහැ නේ. ඒකට රූපස්කන්ධයත් උපදින්නේ නැති හින්දා යත් ගැලපුණා සම්නිට්ඨාණයට ඒ පරිනිබ්බාන පිරිනිවන පුද්ගලයාට අනාගතයේදී කිසිම ස්කන්ධයක් හටගන්නේ නැති හින්දා වේදනාස්කන්ධයත් මතු හටගන්නේ. ඒ හටගන්නේ නැති නිසාම අනාගතේ නිරුද්ධ වෙන්නේත් නැහැ. න නිරුද්ධිස්සති සංසයට ගැලපුණා. එහෙමනම් අපි දෙවෙනියට ඒක ලිව්වා. පරිනිබ්බන්තානං තේසං තත්ත්ව රූපක්ඛන්‍தோච නූපජ්ජිස්සති වේදනාඛන්‍தோච න නිරුද්ධිස්සති කියලා. හරි නේද? ඒක පැහැදිලි නේද? හරි. අපි යනවා ඊළඟ එකට. කවුද අපිට තව උදව් කරන්න පුළුවන්? මං කියන්නේ. කා කියන්න. ඔව් අමතකුණාද? ඔව්. මේ කියන්නේ. අතිලෝම පුච්චාව පුද්ගලෝකාශාරේ අනාගත වාරේ උපාද නිරෝධ. එතකොට මෙතන එන්නේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලේ. යස්සවාපන යත්ත වේදනාස්කන්ධෝ න නිරුච්චිස්සති. යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ නොවන්නේද? ඕහට එත තස්ස තත්ත රූපස්කන්ධෝ නූපජ්ජිස්සති. ඕහට එතන රූපස්කන්ධය අනාගතේ නූපදින්නේද කියලා තමයි අහන්නේ. එතකොට සම්නිට්ඨානියට යස්සවාපන යත්ත වේදනාස්කන්ධෝ න නිරුච්චිස්සති. එතකොට එතෙන්ට ගන්න පුළුවන් වේදනාස්කන්ධය උපදින්නේ නැහැ අසඤ්ඤ සත්‍යේ. ඒක නිසා අපිට එතන ගන්න පුළුවන් සම්නිට්ඨානියට අසඤ්ඤ සත්තානං අපි අසඤ්ඤ සත්තානං කියනකොට කවුරුද එතනද ආවරණය වෙන්නේ? අසඤ්ඤ සත්‍යේ ඉපදිලා උපදින එක්කෙනා නිරුද්ධ වෙන චුත වෙන එක්කෙනා නේද? හරි. ඒ දෙන්නටම අනාගතයේදී වේදනාස්කන්ධ එතන නිරුද්ධ වෙන්නේ නේද? එතන හට ගන්න නැති හින්දා නේද? ඉස්සති කියන එක ඒක ගැලපෙනවා. හරි. ඊටානෙට. වෙන ඉතින් ඊට පස්සේ ඒ සම්නිට්ඨානියට ගැලපෙනවා. එතකොට දැන් කවුරු හරි පරිනිබ්බාන්තානං. එතනත් මේ කාටවත් පරිනිර්වාණය වෙනකොට කෙනෙකුටපත් වෙන කෙනෙකුට එතන මේ කොහේ හෝ වේදනාස්කන්ධය අනාගතේ නිරුද්ධ නොවේ. ඇයි අනාගතේ නිරුද්ධ වෙන්නේ නැහැ කියන්නේ? ඉතින් වේදනාස්කන්ධයක් ඉතුරු වෙන විදියක් නැහැ නේ. පරිනිබ්බන්තානං කියනකොට ස්කන්ධ පහම තිබුණත් හතරම තිබුණා යනවා. ඒක නිසා නැවත හට ගැනීමක් නැහැ නේද? නැවත අනාගතේ නිරුද්ධ වෙන්න නම් අනාගතේ හට ගන්න ඕනේ නේද? අනාගතේ හට ගන්න විදියක් නැහැ නේ. ඒක නිසා හැබැයි ඒ වෙලාව පරිනිබ්බන්තානං වෙන කෙනෙකුට සංසයටත් ගැලපෙනවා රූපස්කන්ධයක් ආපහු නූපදී කියලානේ අහන්නේ නූපදිනවා. එතකොට ඊළඟට වෙනවා හැබැයි අර අසඤ්ඤ සත්වයයට
සංසයට ගැලපෙන්නේ නැහැ. ඒ කට්ටියට හැබැයි රූපස්කන්ධයක් නූපජ්ජිස්සති. ඒ රූපස්කන්ධයක් උපදින්නේ නැහැ කියලා කියන්න බෑනේ අපිට අසඤ්ඤ සත්‍යයට. එයාලට තියෙන රූපස්කන්ධය විතරයිනේ. ඒක නිසා අපිට සංසයට ගැලපෙන්නේ නැහැ අසඤ්ඤ සත්‍යය. එතකොට අසඤ්ඤ සත්තානං තේසං තත්ත්ව වේදනාස්කන්ධෝ න නිරුච්චිස්සති. එතකොට නොච තේසං තත්ත්ව රූපස්කන්ධෝ නූපජ්ජිස්සති කියලා කියන්න ඕන. දෙවෙනි කොටසට අපි කියන්න ඕන ගැලපෙන එක දෙකටම පරිනිබ්බන්තානං තේසං ඔහුට තත්ත්ව එතන වේදනාස්කන්ධෝච න නිරුච්චිස්සති. ස්කන්ධෝච නූපජ්ජිස්සති. රූපස්කන්ධෝච නූපජ්ජිස්සති. හරිනේ. අසඤ්ඤ සත්තානං තේසං තත්ත්ව වේදනාස්කන්ධෝ න නිරුච්චිස්සති. නොච තේසං තත්ත්ව රූපස්කන්ධෝ නූපජ්ජිස්සති. පරිනිබ්බන්තානං තේසං තත්ත්ව වේදනාස්කන්ධෝච නිරුච්චිස්සති. රූපස්කන්ධෝච නූපජ්ජිස්සති. මේක තේරුණාද පැහැදිලිද හැමෝටම? බොහොම හොඳයි කාන්තයක්. ඒක හොඳට විස්තර වුණා. මේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඔක්කොටම තේරුණාද? හොඳයි. එතකොට මේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී එක තමයි අපි ඉවර කරේ. දැන් අපි යනවා මේකට. යස්ස යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිස්සති තස්ස තත්ත සංඥාස්කන්ධෝ න නිරුච්චිස්සති. මේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී අනුලෝම පුච්චා. මේකේ පටිලෝමය අහනකොට එකත් වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පටිලෝම පුච්චා. හරි. එතකොට කවුද තව උදව් කරන්න පුළුවන් අපිට? කාටද පුළුවන් උදව්වක් කරන්න මේකට? කවුරු හරි හිටියද කතා කරන්නේ නැති ඉදිරිපත් තුන් නැති කෙනෙක්? විජිත මහත්මිය නැද්ද අද? විජිත මහත්මිය ඉන්නවද? මාත් බැලුවා අද නැහැ ජයන්ත මහත්තයා. අද නැහැ නේද? එහෙමනම් එනයි ශ්‍රීමති මහත්මිය කියන්නම්. ඉගෙන ගන්න. මට මොකුත් බැරුව හිටපු එක්කෙනා. ඒක තමයි. මේ හරි ශ්‍රීමති මහත්මිය නව උදව්වක් කරන්න. තෙරුවන් සරණයි. යස්ස යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජිස්සති තස්ස තත්ත සංඥාස්කන්ධෝ න නිරුච්චිස්සති. ඒතර වේදනාස්කන්ධය යමෙකුට යම් තැනක වේදනාස්කන්ධය නූපදින්නේද ඕහට එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවන්නේද කියලා. එතකොට යම් තැනක යමෙකුට වේදනාස්කන්ධය නූපදිනවා නම් අනාගතේ එතකොට පිරිනිවන් පාන අයත් ඊළඟට අසඤ්ඤ සත්‍ය උපදින අයත් ගත හැකි. පිරිනිවන් පාන්නන් ගත හැකි අරූපේ පංචවෝකාරී දෙකම. එතකොට ඒ කියන්නේ ඒ අයටත් උපදින්නේ නැහැ. ඒ අයටත් උපදින්නේ අනාගතේ. ඔව්. ඊළඟට පච්චිම භවිකව උපදින අයටත් වේදනාස්කන්ධය අනාගතේ උපදින්නේ නැහැ. හරි. එතකොට අපේ කොටස් තුනක් හම්බුණා නේද? ඔව්. එතකොට ඒ පච්චිම භවික උපදින අයට නම් තස්ස තත්ත සංඥාස්කන්ධය න නිරුද්ධිස්සති කියන්න බෑ. එතකොට ඒ ටික සම්නිටායට නොගැලපෙනවා. සංසයට නොගැලපෙනවා. සංසයට නොගැලපෙනවා. පච්චිම භවිකානම් උපජ්ජන්තානම් කියන කොටස. ඊළඟට පරිනිබ්බන්තානම් කිව්වහම සංඥාස්කන්ධය අනාගතේ නිරුද්ධ වෙන්නෙත් නැහැ. අසඤ්ඤ සත්‍යයගේ සංඥාස්කන්ධය නැති නිසා නිරුද්ධ වෙන්නෙත් නැහැ. එතකොට එහෙමයි ගන්න ඕනේ. එතකොට කියන්න තියෙන්නේ පච්චිම භවිකානම් තේසං තත්ත වේදනාස්කන්ධෝ උපජ්ජන්තා. ඔව් සමයි. පච්චිම භවිකානම් උපජ්ජන්තානම් තේසං තත්ත වේදනාස්කන්ධෝ නෝපජ්ජිස්සති නොච තේසං තත්ත සංඥාස්කන්ධෝ න නිරුද්ධිස්සති. නිරුද්ධිස්සති. ඊළඟට
අසඤ්ඤ සත්තානං පරිනිබ්බන්තානං තේසං තත්ත වේදනක්ඛන්தோච නෝපජ්ජිස්සති සංඥාක්ඛන්தோච න නිරුජ්ජිස්සති. හරි. පච්චිම භවිකාන උපජ්ජන්තානං තේසං තත්ත වේදනාඛන්‍ද නූපජ්ජිස්සති. පස්චිම භවික උපදින්නා වූ වුණට එහි එතන වේදනාස්කන්ධයේ මතු නූපදී එතන සංඥාස් වුණට එතන සංඥාස්කන්ධය නිරුද්ධ නොවන්නේ නොවේ. නිරුද්ධ නොවන්නේ නොවේ කියන්නේ නිරුද්ධ වෙනවා කියන එකනේ. පස්චිම භවිකව යම් කෙනෙක් ඉපදුනා නම් ඒ පුද්ගලයා පිරිනිවන් පානකොට ඒ භවයේ එතකොට අනාගතේ නේද? එතකොට ඒ සංඥාස්කන්ධය නිරුද්ධ වෙනවා. සීලම ස්කන්ධය නිරුද්ධ වෙනවානේ. පිරිනිවන් පානකොට එතකොට සංඥාස්කන්ධයත් නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ සංසයට නොගැලපෙනවා. ඒ හොඳයි. ඊළඟ කොටස තමයි සංසයට ගැලපෙන කොටස. පිරිනිවෙන අයත් ඒ වගේම අසඤ්ඤ සත්‍යයනුත් ගත්තොත් ඒ අයට එතන වේදනාස්කන්ධය අනාගතයේ උපදින්නේ නැහැ. පිරිනිවෙනවා නම් අනාගතයේ කිසිම ස්කන්ධයක් උපදින්නේ නැති හින්දා වේදනාස්කන්ධයත් අනාගතයේ උපදින්නේ නැහැ. අසඤ්ඤ සත්වයනට කොහොමත් නාමස්කන්ධ එතන ඉපදීමක් නැහැ. අනාගතයේ ඉපදීමක් නැහැ. අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් කියන තුනේම නාමස්කන්ධ අසඤ්ඤ සත්වයනට හටගත් නැහැ නේද? ඊළඟට ඒ පිරිනිවන කෙනාට අනාගතයේ සංඥාස්කන්ධය නිරුද්ධ නොවෙනවා කියලා කියන්නේ පිරිනුවනාට පස්සේ මතු සංඥාස්කන්ධයක් හටගන්න නැති හින්දාම නිරුද්ධ වෙන්නේත් නැහැ. නිරුච්චිස්සති. ඊට අසඤ්ඤ සත්වයනටත් ඒ වගේ සංඥාස්කන්ධයක් එතන මතු හටගන්න නැති හින්දා නිරුද්ධ වෙන්නේත් නැහැ. එතකොට මේක අපිට පැහැදිලි නේද? මේ පිටුපන්ද මොන හරි ප්‍රශ්න තියෙනවද? ගැටලු? හරි. එතකොට මේකේ පටිලෝම පුච්ඡාව පුළුවන්ද ශ්‍රීමති මහත්මිය කියන්නේ? ඔව් පටිලෝම පුච්ඡාව කියන්නේ යස්සවා පනයත් සංඥාක්ඛන්‍தோ න නිරුජ්ජිස්සති තස්ස තත්ත වේදනක්ඛන්‍தோ නෝපජ්ජිස්සති इति. හරියටම හරි. එතකොට කියන්නකෝ ඒකේ සිංහල තේරුම? යමෙකුට යලි යම් තැනක සංඥාස්කන්ධය අනාගතයේදී නිරුද්ධ නොවන්නේද ඕහට එතන වේදනාස්කන්ධය නූපදින්නේද යත්. හරි. එතකොට කොහොමද මේ කියන්නේ? කවුද මේ යස්ස කියන්නේ සම්නිට්ඨානේ? සංඥාස්කන්ධය නිරුද්ධ නොවෙන්නේ පරිනිබ්බන්තානං ඒ අය. ඊළඟට අසඤ්ඤ සත්තානං ඒ දෙක. එතකොට ඕහට එතන වේදනාස්කන්ධය නූපදීද අසඤ්ඤ සත්‍යයට උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. එතකොට දෙකම සංසය සම්නිට්ඨානයට සංසය ගැලපෙනවා නේද? ඔව්. එතකොට මොකක්ද මේ උත්තරේ? ආමන්තා. ආමන්තා. හරි. මේක තේරුණාද? යස්සවාපන යත් සංඥාස්කන්ධෝ න නිරුද්ධිස්සති. යමකොට යම් තැනක සංඥාස්කන්ධය නිරුද්ධ නොවේද? අනාගතයේදී සංඥාස්කන්ධය නිරුද්ධ නොවන්න දෙන්නයි ඉන්නේ. යම් තැනක් ගන්න එපා, භූමියක් ගන්න එපා. ඒ තමයි පිරිනිවෙන පානායනේ. ඒ කියන්නේ පංචවෝකාරේ හරි චතුවෝකාරේ යම් කෙනෙක් පිරිනිවෙනවා නම් ඒ අයට මතු සංඥාස්කන්ධ නිරුද්ධ වෙන්නේ නැහැ. මතු සංඥාස්කන්ධ හට ගන්න නැති හින්දා. ඒ වගේම අසඤ්ඤ සත්‍යය ගත්තත් ඒ අයට එහි මතු සංඥාස්කන්ධ හට ගන්න නැති හින්දාම නිරුද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට දැන් කොටස් දෙකක් ලැබෙනවා. මේ පිරිනිවන් පාන අයයි අසඤ්ඤ සත්‍යයනොත්. අසඤ්ඤ සත්‍ය ඉපදින එක්කන චුත වෙන එක්කනට දෙකම මේ සංඥාස්කන්ධය මතු නිරුද්ධ නොවන හින්දා අපි අසඤ්ඤ සත්තානං කියලා අසඤ්ඤ සත්වයන්ට කියලා ගන්න පුළුවන් එතන. ඒ කොටස් දෙක ගත්තාම ඒ කොටස් දෙක ගත්තොත් අනාගතයේදී වේදනාස්කන්ධ නූපදිනවා කියන තැන අපි දන්නවා පිරිනිවන් පාන ඒ රහතන් වහන්සේට වේදනාස්කන්ධ මතු උපදින්නේ නැහැ. ඒක සංසයට ගැලපෙනවා. ඒ වගේම අසඤ්ඤ සත්‍යය ගත්තත් අසඤ්ඤ සත්‍යයන් ගත්තත් එතන වේදනාස්කන්ධ මතු ඉපදීමක් වෙන්නේ නැහැ. එතන නාමස්කන්ධ නැති නිසා. එහෙමනම් අපිට සම්නිට්ඨානයේ කිව්ව කොටස් දෙකම සංසයට ගැලපෙනවා. එහෙමනම් අපිට උත්තරේ ලැබෙනවා ආමන්තා කියලා. ඉතින් ওই ටික තමයි අනාගත වාරය අවසන් කරන තැන. ඊට පස්සේ මේක පැහැදිලිද? හරි. එතකොට බලන්න මේක ගත්තාම
මේ සංඥාස්කන්ධ මූලී තමයි සම්නිට්ඨානයට මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක අපි කියනකොට කියන්න ඕනේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී. පටිලෝම කියන එකෙන් තමයි ඒක ගන්න. දැන් මෙතන පටිලෝම කියනකොට අපි දන්නවා මේ අනුලෝම. වේදනාස්කන්ධයේ ඉස්සරහට දාලා කතා කරනකොට සංඥාස්කන්ධයේ සංසයට දාලා කතා කරන තැන අනුලෝම. හරි? සංඥාස්කන්ධයේ සම්නිට්ඨානයට අරගෙන වේදනාස්කන්ධය සංසයට ගන්න තැනදී තමයි මේ අපි පටිලෝම කියලා කියන්නේ. ඒතර මූලී වෙනස් වෙන්නේ නැහැ. නමුත් අනුලෝම පටිලෝම කියන එක අපි ඒ විදිහට බෙදා ගන්න ඕන. හොඳයි. මේක ගැන මොකුත් ප්‍රශ්නයක් තියෙනවද? නෑ නේ. නිශ්ශබ්දතාවයෙන් පේන ප්‍රශ්න නැති බවයි. ඊළඟට අපිට කාල වේලාව තියෙනවා මම හිතන්නේ මේ කොටස කරන්න. මේ බොහොම කෙටි. ඊළඟට ප්‍රවෘත්ති ටෝක් එක තියෙන අද වටකොට මග්ගවිහාර ස්වාමීන් වහන්සේ තියෙනවා නේද අද? අද තියෙනවා නේද? ඔව්. මෙතන බොහොම පොඩි දෙයක් තියෙනවා. ප්‍රවෘත්ති මේ උපාද නිරෝධ වාරය. උපාද නිරෝධ වාරයමයි තාම යන්නේ. දැන් පච්චුප්පන්න අති දැන් අපි කලින් ඉවර කරේ උපාද නිරෝධයේ අනාගත වාරය. දැන් එතකොට පච්චුප්පන්න අතීත අනාගත කියන වාර තුන ඉවරයි. ඊළඟට තියෙන්නේ පච්චුප්පන්න අතීත වාරය. නේද? ඒ ඊළඟට තියෙන්නේ පච්චුප්පන්න අතීත වාරය. මේ හතරවෙනි කාල වාරය. හරි? පච්චුප්පන්න ඉවරයි, අනාගත ඉවරයි, පච්චුප්පන්න ඉවරයි, අතීත ඉවරයි, අනාගත ඉවරයි. දැන් යන්නේ මේ හතරවෙනි කාල වාරේ පච්චුප්පන්න අතීත වාරය. ඒකෙදි මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් අහමු. මේකටමයි යොමු වෙනවා ලක්ෂ්මී මහත්මියට. කියන්නකෝ යස්ස රූපක්ඛන්தோ uppajjati තස්ස වේදනාක්ඛන්தோ නිරුච්චිත්තාති. දැන් බලන්න මේ උපාද නිරෝධනේ පච්චුප්පන්න අතීත. එතකොට රූපක්ඛන්ද පච්චුප්පන්නයි. හරි? වේදනාක්ඛන්දය අතීතයි. හරි එහෙමයි අපි මේ බලන්නේ. ඒක බලන්න හොඳට බලන්නකො උපාද නිරෝධය. එහෙමනම් එක ස්කන්ධයක් උපදිනවා අනිත් ස්කන්ධය නිරෝධ වෙනවා. හරි? පච්චුප්පන්න අතීත වෙනකොට රූපස්කන්ධය පච්චුප්පන්නයි. හරි? ඒ වගේම උපාදයි වේදනාස්කන්ධය අතීතයි නිරෝධයි. හරි? පේනව නේද සම්බන්ධي? හොඳයි. දැන් මේක කියන්නකො මේ අනුලෝම පුද්ගල අනුලෝම පුච්ඡාවේ තේරුම. යස්ස රූපක්ඛන්தோ uppajjati. ඒ කියන්නේ යමෙකුට රූපස්කන්ධය වර්තමානයේ උපදීද. හරි. ඕහට අතීතේ වේදනාස්කන්ධය නිරුද්ධ වුනිද කියලා වගේ. අන්න හරි. යම් කෙනෙකුට රූපස්කන්ධය වර්තමානයේ උපදීද ඕහට වේදනාස්කන්ධය අතීතේ නිරුද්ධ වුනිද කියලා අහන්නේ. එතකොට කවුද මේ සම්නිට්ඨානේ අපිට මේක උත්තරේ කෙලින්මත් ගන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් කල්පනා කරමු. කවුද මෙතන යස්ස කියලා කියන්නේ සම්නිට්ඨානේ? රූපස්කන්ධයේ වර්තමානයේ උපදිනවා. උපදින කෙනා. ඔව්. ඉපදිලා ඒ කියන්නේ කවුද යස්ස කියන්නේ? කනද ඒ කියන්නේ මේ පංචවෝකාරයේ ඉපදිලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉපදිලා ඉන්න කෙනෙකුට උපජ්ජති කියන්න බෑනේ. ඉපදිලා ඉන්න කෙනෙකුට කියන්න බෑ රූපස්කන්ධ උපජ්ජති කියලා. පච්චුප්පන්න වර්තමානයේ ප්‍රතිසන්දි අවස්ථාව. අන්න හරි. එතකොට කොහොමද කියන්න ඕනේ? පංචවෝකාරාණ පංචවෝකාරං උපජ්ජන්ත. අසංසත්තාන උපජ්ජන්ත. අසංසත්තං උපජ්ජන්තාන. මේ දෙන්න තමයි ඔතනට එන්නේ නේද? ඒ උපදින අසඤ්ඤ සත්‍යයේ උපදින පුද්ගලයයි පංචවෝකාරයේ උපදින පුද්ගලයයි නේද? ඔව්. ඒ දෙන්න තමයි සම්නිට්ඨානයේ ගැලපෙන යස්ස. මෙතන අර ප්‍රතිසන්දි උපදින අවස්ථාව නේද? උපදින අවස්ථාව. එතකොට සංසයෙන් අහන්නේ සැකකටයුත්ත තමයි ඒ අයට අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණාද කියලා. ඔව්. අතීතයේ වේදනාස්කන්ධ ඒගොල්ලන්ගේ කොච්චර බවවල ආවද නේද? පංචවෝකාරව චතුවෝකාරව කොච්චර ඇවිල්ලා ඇද්ද? එහෙමනම් උත්තරේ ආමන්තා කියලා ගන්නවා. හොඳයි. ඔබතුමියම කියන්නකෝ මේකේ පටිලෝමේ. ඒකට පටිලෝමේ වෙන්න ඕනේ යස්සවාපන වේදනාඛන්தோ චිත්ත තස්ස රූපක්ඛන්தோ uppajjati इति. හරියටම හරි. කවුද මෙතන මේ යස්සවාපන වේදනාක්ඛන්தோ නිරුච්චිත්ත කියන්නේ?
යස්සවාපන වේදනාඛන්‍ධෝ නිරුද්ධිත කියන්නේ අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වුණ කෙනා. දැනට ඉන්න කෙනෙක් අපි එහෙම හිතමු. හරි. කවුද එතකොට මේ යස්සවාපන වේදනාඛන්‍ධෝ නිරුද්ධිත කියලා කිව්වහම කාටද වේදනාස්කන්ධය නිරුද්ධ නොවුණු කෙනෙක් ඉන්නවද අතීතේ? නෑ. එහෙමනම් මෙතනදී මේ කතා කරන්නේ සියලුම සත්‍යයන් ගැන නේ? ඔව්. නේද? යස්සවා ඒ දීර්ඝ සසරේන කෙනෙක් ගැන ඉන්න කෙනෙක් ගැන. වර්තමානයේ ඉන්න ඕනම සත්වයෙක් ගැන තමයි එහෙම කියන්න පුළුවන්. වර්තමානයේ හිටපු මතු ඉපදෙන හරි ඕන විදියකට මේ සියලුම සත්‍යයන් ගැන කතා කරන්නේ. කාල ભેදයක් නැතුව සියලුම සත්‍යයන් ගැනයි කතා කරන්නේ. ඒ හැමෝටම අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණා නේද? ඔව්. ඒ අයට දැන් රූපස්කන්ධය උපදීද කියලා අහන්නේ. මොකද හිතන්නේ? හැමෝටම උපදින්නේ නෑ රූපස්කන්ධය. හරි. එහෙමනම් මොකද කියන්න පුළුවන්? ඒතකොට කියන්න පුළුවන් මේ දැන් කාටද රූපස්කන්ධය උපදින්නේ නැත්තේ? උපදින්නේ නැත්තේ අරූපාණං උප්පජ්ජත්තා. අරූපේ උපදින කට්ටියට. තස්ස රූපස්කන්ධ අරූපේ චුත වෙන කට්ටියට? චුත වෙන කට්ටියටත් උපදින්නේ නෑ. ඔව්. උපදින්නේ නැත්තේ ඒගොල්ලෝ. හරි. හරි. එතකොට අපිට ඒ දෙගොල්ලම ගත්තොත් එහෙම කියන්නේ අරූපේ උපදින කට්ටියටත් චුත වෙන කට්ටියටත් දෙගොල්ලන්ටම රූපස්කන්ධය උපදින්නේ නැති හින්දා අපිට කියන්න පුළුවන් අරූපේනට අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණා නේද? ඔව්. හැබැයි රූපස්කන්ධය දැන් උපදින්නේ නෑ කියලා. නෑ කියලා. ඒතර අරූපාණං කියලා ගත හැකිනේ. අරූපාණං කියලා ගන්න පුළුවන්. වෙන කාටද? වේදනාස්කන්ධය යස්සවාපර වේදනාස්කන්ධය නිරුද්ධිත. නිරුද්ධ ගන්න පුළුවන්. ජයන්ත මහත්තයා. නිරුද්ධ වෙන කට්ටිය ගැන දැහුවේ? නෑ මේ අතීතයේ වේදනාස්කන්ධය නිරුද්ධ වෙච්ච දැන් රූපස්කන්ධය උපදින්නේ නැති කට්ටිය. අතීතයේ නිරුද්ධ වෙච්ච දැන් රූපස්කන්ධය උපදින්නේ නැති කට්ටිය. වෙන කවුරුත් අතීතේ නිරුද්ධ වෙලා නම් ඒක කියන්නේ අතීතේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා. ඔව්. හැබැයි දැන් රූපස්කන්ධ උපදින්නේ නැහැ. එහෙමනම් ඉතින් දැන් අසඤ්ඤ සත් මේ අරූපේ කට්ටිය ඇරුණාම එහෙමනම් ඉතින් අතීතේ පිරිනිවන් පාපු කට්ටිය වෙන්න ඕනේ. බෑ ඒ කට්ටිය ගන්න බෑ. ගන්න බෑනේ. එහෙනම් වෙන කවුරුත් නෑ මට තේරෙන විදියට. එතකොට දැන් චුත වෙන අය ඔක්කොම ගත්තොත් මොකද වෙන්නේ? දැනට චුත වෙමින් පවතින අය. ඒගොල්ලන්ට දැන් උපදින්නේ නැහැ. වර්තමානයේ උපදින්නේ නැහැ. ඒගොල්ලන්ට අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා. නිරුද්ධ වෙනවා. ඒ චුත වෙන අයත් මේකට හරියනවා නේද? තව අදහස් කියන්නේ කාට තව අදහස් තව කියන්න මම කාන්තියක් මොනවද හිතන්නේ? මාත් ඒ ගැන තමයි හිතුවේ. දැන් සබ්බේ ඔක්කොම එතකොට චවන්තානං කියලා ගත්තහම අපිට සබ්බේ සංචවන්තානං කියලා ගන්න පුළුවන්. ඉතින් සබ්බේ එහෙම චවන්තානං කියලා ගත්තට වර්තමානයේ අපිට කියන්න පුළුවන් දේ චුත වෙච්ච කෙනෙකුට චුත වෙච්ච නෙවෙයි චවන්තානං කියන්නේ චුත වෙමින් ඉන්න කෙනෙක්. චුත වෙමින් ඉන්න අයට නම් නෝචතේසං රූපක්ඛන්ධ උප්පජ්ජති කියන්න පුළුවන්. චුත වෙමින් ඉන්න අයට. හැබැයි චුත වෙලා නෑ ඒ අය ගැන කතා කරන්නේ. චුත වෙමින් ඉන්න අයට නම් රූපස්කන්ධයක් ඒ වර්තමානයේ උපදින්නේ නැහැ. චුත වෙන අවස්ථාවේ උපදින්නේ නැහැ. ඔව්. අපි ගන්නකොට ගන්නෙ උපදීමින් සිටින, චුත වෙමින් සිටින, පිරිනිවන් පාන එහෙම අවස්ථානේ ගන්න අපි. ඔව්. ඔව්. ඒතර පිරිනිවන් පාපු චුත වුච්ච එහෙම ගන්න අපි. මොකද මේක මේ ගන්න පුළුවන් නේද? අපි ගත්තොත් මේ සබ්බේසං උප්පජ්ජන්තානං කියලා ගත්තොත් එතකොට ඉතින් සබ්බේසං කිව්වහම අපිට ගන්න බෑ මේ අරූපේ. මොකද අරූපයත් අයි තියෙන සබ්බේසං කිව්වහම ඔක්කොමනේ. දැන් එහෙම ගත්තොත් නම් සබ්බේසං චවන්තානං උප්පජ්ජන්තානං කිව්වොත් ඉතින් ගන්න පුළුවන් උපදිනවා කියලා. අපිට දැන් මෙහෙම එකක් තියෙන්න එපා. දැන් රූපක්ඛන්ධෝ උප්පජ්ජති වෙන්නේ කාගේද? රූපක්ඛන්ධේ උප්පජ්ජති අතීතේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙච්ච
රූපස්කන්ධ උපදින කට්ටියක් ඉන්නවා නේද? අපඤ්ඤ සත්තා උපජ්ජන්තානං ගත්තොත් අසඤ්ඤ සත්වයේ උපදින අයත් ඊට පස්සේ පංචවෝකාරී උපදින අය ගත්තොත් ගන්න උපජ්ජන කියලා ගන්න පුළුවන්. ඒ දෙගොල්ලටම වේදනාස්කන්ධය නිරුද්ධ වුණාට රූපස්කන්ධය උපජ්ජිත කියලා ගන්න පුළුවන්. උපදිනවා. එතකොට ගන්න බෑ. එතකොට ඒ අය ඔය අවසානයේට කතා කරපු පංචවෝකාරයේයි අසඤ්ඤ සත්‍යයේ උපදින අය ගත්තොත් සම්නිට්ඨානයට ගැලපෙනවා. ඒ අයට වේදනාස්කන්ධ අතීතේ නිරුද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ අයට දැන් රූපස්කන්ධය උපදිනවා. නේද? එතකොට සංවේදනයේ සාකච්ඡාව ප්‍රමාණවත් කියලා අපි බලමු. අන්න බලන්න. හරි නේද? හරි. මෙතන විශේෂ දෙයක් තමයි මේ සබ්බේසං චවන්තානං කිව්වට පස්සේ අපිට අරූපානං කියන්න බෑනේ. මොකද අරූපේ චුත වෙන අයත් මෙතන ඉන්නවා නේද? ඔව්. ඔව්. ඒකෙන් හින්දා මේ සබ්බේසං චවන්තානං කිව්ව නිසා අරූපං බලන්න අරූපං uppajjantānaං ගත්තා. මොකද අරූපා චවන්තානං මෙන්න මේකට ඇතුළත් නේද? සබ්බේසං කිව්වා. සබ්බේසං චවන්තානං කියනකොට ඒ අරූපේ චුත වෙන කෙනත් මෙතන ඇතුළත් හින්දා නැවත වරක් අරූපානං කියලා ගත්තේ නෑ. අරූපං uppajjantānaං. හරි නේද? ඒ අයට අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන්ට රූපස්කන්ධ දැන් උපදින්නේ නොවේ නැත්නම් උපදින්නේ නොවේ. හරි. ඊළඟට පංචවෝකාරං uppajjantānaං අසඤ්ඤ සත්තං uppajjantānaං තේසං වේදනාස්කන්ධෝච නිරුද්ධිත එයාගේ අතීතයේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණා. මේ පංචවෝකාරයේ උපදින අයයි අසඤ්ඤ සත්‍ය උපදින අය එයාගේ වේදනාස්කන්ධ නිරුද්ධ වුණා අතීතයේදී. ඒ වගේම රූපස්කන්ධයක් දැන් උපදිනවා. නේද? මෙතන අර ලොකු වෙනසක් පෙන්නනව නේද? චවන්තානං uppajjantānaං කියන වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා මේකෙදි නේද? අන්න ඒකයි. දැන් බලන්න ලොකු වෙනසක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. ඔව්. හොඳයි. දැන් මේකේ කියනවා මෙන්න මේක කියනවා. යතා උප්පාදවාරේ පච්චුප්පන්නාතීතං විභත්තං තථා ඉද විභජිතබ්බං කියලා. මේක දැන් මට ඕනේ කියන්න සිංහල තේරුම. මං යමු වෙන ලක්ෂ්මී මහත්මියට. මමනම් යතා උප්පද්දවාරෝ පච්චුප්පන්නාත අතීතං. ඒ කියන්නේ යතා මෙබ උප්පාදවාරේ පච්චුප්පන්නාත යතා කියලා කියන්නේ දැන්නේ නෑ යම්සේ උප්පාදවාරේ පච්චුප්පන්න අතීත විභත්තං. ඒ කියන්නේ බෙදා පෙන්නන එකට විභත්තං කියන්නේ. තථායිද විභජ්ජිතබ්බං. මේ විදියටම තථායිද බෙදෙනවා කියලා මේ ටිකේ තේරුම කිව්වේ නෑනේ. යම් හේකින් යම්සේ උප්පාදවාරේ පච්චුප්පන්න අතීත වාරේ ඒ බෙදපදියක් තියනවා නම් ඊළඟ බෙදෙනවා කියලා. තථා කියන්නේ මොකක්ද? තථා කියන්නේ එලෙස. අන්න හරි. එසේ. හරි මේකේ යම්සේ එසේ. තථාන මේ විදියටම ඉද කියන්නේ මෙහි බෙදෙනවා කියලා. ඒ කියන්නේ ඒ විදිහටම විග්‍රහ වෙනවා කියන එක වගේ තමයි. අන්න හරි. ඒ කියන්නේ පච්චුප්පන්න අතීත කියන ගත්තාම උපාද වාරය ගත්තාම මේකේ උපාද වාරයේ පච්චුප්පන්න අතීත වාරය ගත්තාම දැන් මෙතන තියෙන මේ නිරෝධ වාරයනේ. උපාද නිරෝධ වාරයනේ. ඔව්. දැන් අපි කලින් කරානේ උපාද වාරේ විතරක්. හරි. ඒකෙදි පච්චුප්පන්න අතීතේ බෙදපු විදිහටම ඉතුරු ටික ඔක්කොම බෙදා ගන්න කියලා තියෙනවා. හරි. එතනින් මේක ඉවරයි. ඇත්තට මෙච්චරයි දීලා තියෙන්නේ මේ පච්චුප්පන්න අතීත වාරයට. එතකොට අපි ඒකත් කරන්නේ කියලා කියන්නේ නේ. ඒක ටික කරන්නේ. අපි ඊළඟට එතකොට අපිට තියෙන්නේ කොයි කොටසද කරන්න තියෙන්නේ? ඊට පස්සේ තියෙන්නේ මේ පච්චුප්පන්න අතීත වාරණ පච්චුප්පන්න පච්චුප්පන්න අනාගත වාරය තමයි තියෙන්නේ. නේද? ඒක තමයි අවසාන වාරයේ උපාද නිරෝධ වාරය. හරි ඊට පස්සේ තියෙන්නේ පරිඥා වාරය නේද? අපිට හොඳ නැද්ද මේ ටික එක්සර්සයිස් එකක් විදියට ගෙදර කරන් ආවොත්? හොඳයි. ඔව් ඔව් ඒක
හොඳයි ශ්‍රීමති මහත්මිය. නැත්තම් ඒ අදහස නම් මාත් ඇග්‍රි. හොඳයි. එතකොට අපිට පාළි ටිකක් ලියා ගන්නත් පුරුදු වෙනවනේ. ආ. වචන අපි විසින්ම හරි හොඳයි. හරි හොඳයි. එතකොට මේක යනවා මේ වේදනාස්කන්ධ මූල රූප සංඥාස්කන්ධ මූලික වලට ස්කන්ධ යනවා. මූලයනවා ඕකාස පුද්ගල ඕකාස පුද්ගල ඕකාස ටික ඔව්. තියන්නේ ඒක මේ හරි. පුද්ගල ටික නේද මේ තියෙන්නේ පුද්ගල තියෙනවා පුද්ගල මෙච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. මෙච්චරයි තියෙන්නේ. වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලිය නෑ. හරි ඔව් ඔක්කොම තියෙනවා ඒ අපිට පුද්ගලයෙක්ෙන් යමක දෙකයි ඕකාස වලින් දෙකයි පුද්ගල ඕකාස දෙකයි පහක් වෙනවා. පහක් අපි ලියාගෙන අපිම හදන්න වෙනවා. ඔව් අපි ලියාගෙන එන්නම් බලන්න. ඔව් අපි හොඳයි. හොඳයිනේ. ඉදිරිපත් වීම බොහොම හොඳයි. ශ්‍රීමති මහත්මියට බොහොම පිං ඒක මතක් කරා. එහෙමනම් අපි අද සාකච්ඡාව නිමා කරමු. අපිට ඉදිරියටත් වැඩසටහනට සම්බන්ධ වෙන හින්දා. හොඳයි. එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. ඊට කලින් අපි මේකෙත් පොඩක් විපස්සනාවක් කරලා මෙමුද ශ්‍රීමති මහත්මිය ඔබතුමීට බාර දෙන්නද? හොඳයි. තෙරුවන් සරණයි. අපි ඉක්මනින් ඒ ටිකත් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෑම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකට වදාළේ අති උතුම් ගාම්භීර අභිධර්ම ප්‍රකරණ සප්ත ප්‍රකරණයට අයිති යමක ප්‍රකරණේ දහම් කරුණු අධ්‍යයනය කරා සම්මස්සනය කරා සාකච්ඡා කරා මේ භාවනා මනයුක්ත සිතින් අපි ඒ සම්මස්සනය කළේ ඒ භාවනා වාරයේදී නැත්නම් අධ්‍යයන වාරයේදී අපේ සිත් තුළ පහළ වුණු නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී පරමාර්ථ ධර්මයෝ සියල්ලම ඒ තැන්හිදීම ඇතුව නැතුව ගිය නිසා අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකින් පෙළුණු නිසා දුක්ඛයි කැමැති පරිදි පවත්වා ගත නොහැකි වුණු නිසා අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ චිත්තචෛතසික නාම රූප ධර්මයෝ පීලන සංකත සංතාප විපරිණාමාර්ථයෙන් සමන්නාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛාරි සත්‍යයි දුක උපදවන්නා වූ పూర్ව භව තෘෂ්ණාව ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වූ නිසා දුක්ඛ සමුදය සත්‍යයයි දුක්ඛයත් සමුදයත් නැති නිර්වාණ ධාතුව විවේක නිස්සරණ අසංකත අමතාර්ථයෙන් සමන්නාගත දුක්ඛ නිරෝධ සත්‍යයයි දුක පිරිසිඳ දකිමින් සමුදය ප්‍රහාණය කරමින් නිරෝධය සාක්ෂාත් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය නීයාන හේතු දස්සන අධිපතේයාර්ථයෙන් සමන්නාගත වන හේයින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනන්ත සසර පටන් පුරුදු පුහුණුකට නිවිසනසී පැමිණවදාල ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අප විසින් කරන්නා වූ මේ සියලුම කුසලානිසංස පාරමිතා බවට පත් වේවා. කෙලස් ගිනි මැල තරණය කොට සසර දුක් නිමා කළා වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාටත් සියලු මාරයන් වහන්සේලාටත් අපගේ උත්තමාංග ගෞරවාචාර නමස්කාරය වේවා. අපගේ ජීවිතද පූජා කරමු පූජා වේවා. උපසමානුස්සති අපි බැලුවොත් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එමයි ශාන්ත එමයි ප්‍රණීත සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳීම නම් වූද කෙලෙස් නම් වූ උපදීන්ගේ දුරු කිරීම නම් වූද තණ්හාවගේ නිර්වශේෂ ප්‍රහාණය වූද කෙලෙසුන්ගෙන් නිදහස් නොවැල්ම ඇත්තා වූද කෙලෙසුන්ගෙන් නිදහස් වූද නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් ශාන්තයි ප්‍රණීතයි. ඒ උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස අප විසින් සිදු කරන්නා වූ සියලුම කුසලානිසංස පාරමිතා බවට පත් වේවා. සසර සැරිසරණතුරු මේ කෙලෙසුන් දුරු කර ගනිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යාමට අවශ්‍ය හේතු සම්පatti සැලසේවා. අතරමඟ බාධක නොවේවා. උපනුපන් ජාති නිවන් දකිනා ජාති දක්වා උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබන්නට නිර්මල වූ සද්ධර්ම රත්නයේ ශ්‍රවණය කරමින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් පාරමිතා බවට පත් වේවා. සාදු සාදු සාදු. මහත්ය දෙවියන්ටත් පින් දෙන්නද? හොඳයි. දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු අපි. අප විසින් රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස භාවනාමය වශයෙන් ඇති කරගත්තා වූ සියලුම කුසලානිසංස අපි සියලුම
ශාසනාරක්ෂක ලෝක ශාසනාරක්ෂක ලංකාද්වීපයට අධිපති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සියලුම ආර්ය දිව්‍ය රාජින් වහන්සේලා බ්‍රහ්ම රාජින් වහන්සේලා මහබෝසතාණන් වහන්සේලා මේ සියලු කුසල අනුමෝදන් කරගනිත්වා කියලා හිතලා ඊළඟට මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කළා අපි අපේ ප්‍රාර්ථනා වාක්‍ය කියලා වැඩසටහන නිමා කරමු. පළමුව දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. මියගේ ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙසේ ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ අප රැස් කරගත්තා වූ සියලුම කුසලානිසංස ධර්ම ශ්‍රවණමේ ධම්ම සම්මස්සන වශයෙන් රැස් කරගත් සියලු කුසලානිසංස අපි කෘතවේදීව ජයන්ත මහත්මයට අනුමෝදන් කරනවා. ඇත්තටම කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි අපි මේ ආකාරයට අපගේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන දවසින් දවස නිර්වාණ අවබෝධය පිණිස කිට්ටු වෙන්නේ ලං වෙන්නේ භවෙන් භවය අඩු කරමින් ඉදිරියට යන්නේ. ඉතින් අපි ඊටාම කෘතවේදී වේ සියලු කුසල ඔබතුමාට අනුමෝදන් කරනවා. අපගේ ඒ කුසල බලයෙන් ඔබතුමාගේ දේශනාමය කුසල බලයෙන් අතීත සසර පටන් රැස් කරගෙන යන සියලු කුසල් බලයෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මේ ආකාරයට බොහෝ පිරිසකට බොහෝ කාලයක් උදව් උපකාර කරමින් ශාසනය රැක ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී භාවය, ධෛර්ය, ශක්තිය, ප්‍රඥාව දිනෙන් දින වර්ධනය වේවා. පතන උතුම් බෝධියකින් සුව පහසු වෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබතුමාගේ ධර්ම ඉගෙන ගත්තා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරු උතුමන්ට දෙමව්පියන්ට පරලෝසපත් ඥාති මිත්‍රාදීන්ට නෝනා මහත්මියට දරුවන්ට ඇතුළු සියලු දෙනාටම අපි තාම කෘතවේදීව මේ සියලු පින් අනුමෝදන් කරනවා. සුජීවත්ව ඉන්නේ සෑම සියලුම දෙනා මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබත්වා. පතන්නා උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. පරලෝසපත් ඥාතියෝ සුගතියෙන් සුගතියටම පත්වෙත්වා. පතන උතුම් බෝධි වලින් ඒ අයත් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. ඒ වගේම අප සහභාගී වන ඔබ අප සෑම සියලුම දෙනාටත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ගුරු උතුමන්ටත් රුණ මහත්ය ඇතුළු අපට උදව් උපකාර කරන යම්තාක් කල්යාණ මිතුරු මිත්‍රයන්ටත් ඒ වගේම අපේ පවුල් වල අප නමින් මිය පරලෝකීය දෙමව්පිය නෑදෑ හිත මිතුරන්ටත් ජීවත් වන දරුවන් ඇතුළු සෑම දෙනාටත් අපි මේ සියලු පින් අනුමෝදන් කරනවා. ඒ සෑම සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. කරන කියන කටයුතු හැම දෙයක්ම එකයිගෙත් සාර්ථක වෙත්වා. පතන උතුම් බෝධි වලින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා. අප හැමටත් අතරක් නෑර සම්බුද්ධ ශාසනයම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මුණ ගැහිමින් ඉතා ඉක්මන් ජීවිතවලදී මේ දුක්ගිනි නිවාගෙන සසර දුක් කෙලවර කරගන්න අවශ්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ සියලු කුසල් පාරමිතා බවට පත් වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු ගොඩක් පිං. සාදු සාදු. ඕම් පිං ශ්‍රීමති මහත්මිය තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.